අවසරයි ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ නිස්සරණවනේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ අවසාන අංගයේ වශයෙන් ධර්මදේශනා වාරයකටයි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී හේවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඛාති. ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ එක් දින භාවනා වැඩසටහන සඳහා මේ දිනවල මාතෘකා සපයාගෙන තියෙන්නේ සුත්ත නිපාතේ අට්ටක වර්ගයේ එන කලහ විවාද සූත්‍රයෙන්. සමහර විට අපේ පින්වතුන්ට මතක ඇති. දැන් මේ සූත්‍රය ඇත්තටම හරි ලස්සන සූත්‍රයක්. මොකද බුදුරජාණන් වහන්සේ තවත් නිර්මිත බුද්ධ රූපයක් මූලික කරගෙන, ඒ කියන්නේ ඉස්සරහින් නිර්මිත බුද්ධ රූපයක් තියාගෙන, ඒ නිර්මිත බුද්ධ රූපයෙන් නගන ප්‍රශ්නවලට උන්වහන්සේ ප්‍රകൃතියෙන් පිළිතුරු දෙනවා. හරි ලස්සන විශේෂ අවස්ථාවක්. මොකද මේ අහන ප්‍රශ්න එක අතකින් බැලුවහම එසේ මෙසේ ප්‍රශ්න නෙමෙයි. අපි සාමාන්‍ය කෙනෙකුට අහන්න පුළුවන් ප්‍රශ්නත් නෙමෙයි. අතිශය ගැඹීර ප්‍රශ්න. ඒ නිසා උන්වහන්සේ ලෝකයට හෙළිකිරීම සඳහා, ලෝකයට අවබෝධ කර දීම සඳහා මිනිස්සෙක් ලව්ව අස්ස ගන්න බෑ. දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් ලව්ව අස්ස ගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් වශයෙන් මේ ටික දැන් හෙළි කරන්නත් ඕනේ මේ මිනිස්සුන්ට. මේ හරහා ධර්ම අවබෝධයට ලොකු අත්වලක් මඟ පෙන්වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මොකද බුදුරජාණන් වහන්සේ කරන්නේ? තමන් වහන්සේම මවනවා නිර්මිත බුද්ධ රූපයක්. උන්වහන්සේ විසින් ඒ නිර්මිත බුද්ධ රූපය විසින් විවිධ ප්‍රශ්න නගනවා. එතකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් ඒවට පිළිතුරු සපයනවා. ඒ නිසා එක්තරා අන්දමකින් මේ ධර්මයේ sannivedanaya කරපු ආකාරය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකයේ යහපත පිණිස ධර්මය sannivedanaya කරපු ආකාරය හරිම විශිෂ්ටයි කියන්න පුළුවන්. විවිධ අන්දමින් සමහරවිට ඉතින් අපිට ප්‍රශ්නයක් ආවහම ඉතින් ප්‍රශ්නේ ගිහිල්ලා අහලා උන්වහන්සේ පිළිතුරු දීපු අවස්ථා ඉතින් ඒ කාලේ මිනිස්සු නගලා තියෙනවා. නැත්තම් උන්වහන්සේ යම් තැනකට ගිහාම යම්කිසි කතා සංලාපයක් සිද්ධ වෙනවා. ගොවිතැන් කරන අපි හිතමු තැනැත්තෙක් ගාවට ගිහාම ඒ ගොවිතැනට අදාළව ප්‍රශ්නයක් නගනවා. කතා සංලාපයක් සිද්ධ වෙනවා. කසීබාරද්දාජ සූත්‍රයේදී ඔය වගේ කතාවක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට ගැළපෙන විදිහට ගොවිතැනට ගැළපෙන විදිහට තමන්ගේ ධර්මයේ ඉදිරිපත් කරනවා. ඒතකොට අර මිනිස්සයා ඒ තමන්ට ගැළපෙන පරිසරය අනුසාරයෙන් එයා ධර්මය අවබෝධ කරගන්නවා. එහෙමත් නැත්නම් අපි හිතමු යාග හෝම කරන තැනකට ගියා නම් බ්‍රාහ්මණීන් ඒ බඳු තැනක නම් ඉන්නේ. ඒතකොට ඒක මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඒ අනුසාරයෙන් මේ මිනිස්සයෝ ධර්මයක් අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් දෙවි කෙනෙක් රාත්‍රී කාලේ මුළු ජේතවනාරාමයේම බබළුවමින් ඇවිල්ලා ප්‍රශ්නයක් නගනවා. සමහර ලාවට දෙවියන්ට අදාළ ප්‍රශ්නයක්, සමහරලාට මනුස්ස ප්‍රජාවටම අදාළ ප්‍රශ්නයක්. ඒකට ඊට අදාළව සනාතනික පිළිතුරක්. මේ එක මොහොතකට අදාළ නෙමෙයි. සමහරලාට මුළු මනුෂ්‍ය වර්ගයාටම සදාතන පිළිතුරක් සපයන අවස්ථාවන් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් දාර්ශනික පැත්තකින් අනිත් පැත්තෙන් හේතුඵල දහම යෝනිසෝ මනසිකාරය කෙනෙක්ගේ හිතේ හොඳට අවදි වෙන අන්දමින් පිළිතුරු සපයලා තියෙනවා. එතකොට අපි පොඩ්ඩක් ආයි මතක් කරගත්තොත් සූත්‍රයේ සාරාංශය දැන් මේ නිර්මිත බුදුරුවෙන් අහන ප්‍රශ්නවල මුලින්ම දැනෙන ප්‍රශ්නේ තමයි මුලින්ම අහන ප්‍රශ්නේ තමයි මේ අපිට කාටත් පේන තැනකින් පටන් අරගෙන තියෙන්නේ. දැන් ලෝකේ විවිධාකාර කලහ විවාද තියෙනවා. අද ලෝකයේ තමයි ඇත්තටම උච්ච අවස්ථාවක ඒක තියෙන්නේ. කොයි මොහොතේ පුපුරයිද දන්නේ නැහැ. එච්චරට හරීම භයානක තත්වයකට ඇවිද්දා තියෙනවා අද මුළු ලෝකෙම. කලහයන්, විවාදයන්, මතවාදයන්, යුද්ධ, කෝලාහල එමටයි. හැම තැනම ඉතින් ඒව තමයි තියෙන්නේ. ඉතින් එතකොට කඩු ගැනීම, ආයුධ ගැනීම, අද කාලය ගෙනනම් ඉතින් මිසයිල්ද, අරවද මේවද රටේ නැති දේවල් ඉතින් මිනිස්සු හදාගෙන තියෙනවා. ඉතින් මේ බඳු තත්වයකට මූලික හේතුව මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් සමහර විට අපේ පිළිතුර වෙන්න පුළුවන් මේ කාලේ තියෙන හැටියට අර දේශපාලන ප්‍රශ්නේ, මේ දේශපාලන ප්‍රශ්නේ, තෙල් ප්‍රශ්නේ. ඉතින් අපි ওই වගේ දේවල් තමයි උත්තර වශයෙන් දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරක් දැකලා, ඊට වඩා සනාතනික පිළිතුරක්, හැම කාලයකටම අදාළ පිළිතුරක්, ගම්භීර පිළිතුරක් මෙන්න මේ බඳු
ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එතන ඇත්තටම ප්‍රශ්න 8ක් නැත්නම් හේතු 8ක් හේතු කියනකොට ප්‍රතිඵල 8ක් පෙන්නනවා. කලහ, විවාද, ඊළඟට පරිදේව කියන්නේ හඬා වැළපීම්, ශෝක කියන්නේ ශෝක කිරීම, මසුරුකම්, ඊළඟට ඔවුනොවුන් අතර තියෙන මාන්නක්කාරකම්, ඊළඟට ඊට එහා ගිහිල්ලා තමන් හු ආදක්වමින් තමන්ම කැපීමෙනමින් අනිත් අයව පහත් කළ සලකන අතිමානය, ඊළඟට ඔවුනොවුන්ව කොටවන කේලම් කීම්, මේ හැම දෙයකටම මුල වශයෙන් පෙන්වන්නේ මේ ප්‍රිය වස්තුන්. අපි ප්‍රියයි අපිට හොඳයි මම කැමතියි, එයාට මම කැමතියි, මෙයාට මම කැමතියි, අර වස්තුවට මම කැමතියි, මේ වස්තුවට මම කැමතියි කියලා අපි විවිධාකාර දේවල්, විවිධාකාර වස්තුන්, ඒවා එහෙමත් නැත්නම් පණ ඇති වස්තුන්, පණ නැති වස්තුන් අපි ලං කරගන්නවා. එතකොට මේ අපිට ප්‍රිය වස්තුන් තියෙන නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා කලහ විවාද ඇති වෙලා තියෙන්නේ කියලා බුදුහාඳුරු මූලික පිළිතුරක් දෙනවා. ඊට පස්සේ ඒකට හේතුව මොකද්ද? ප්‍රිය වස්තුන් ඇයි මිනිස්සු ලං කරගන්නේ කියලා ප්‍රශ්නේ නැගුවාම ආසාව නිසා, කාමච්ඡන්දේ නිසා. ඒතර කාම ආසාව අපි ගාව කොහොමද තේනවා? රූප බලන්න පුදුමාකාර කැමැත්තක් තේනවා, තරංගෙට රූප බලනවා. සද්ද අහන්න පුදුම ආසාවක් තේනවා, සින්දු අහන්නද මේ ඉතින් ඒවට ඉතින් පුළුවන් තරම් අද මිනිස්සු උපක්‍රම යොදාගෙන තිනවා. ඊට පස්සේ ගඳ සුවඳ ආග්‍රහණය කරගන්න, දිවට රස බලන්න, කයට ස්පර්ශයන් ලබන්න. එතකොට මේ වගේ අපිට තේරෙන පංචකාමයන් ඔස්සේ පුදුමාකාර ඇල්මකින් අපි කටයුතු කරනවා. ඉතින් මේවා ඔස්සේම අපි දුවන්නේ. ඉතින් අපි සැප හොයනවා කියලා නැත්නම් සැප විඳිනවා කියලා විඳින්නේ පුළුවන් තරම් මේ පංචකාමයන් සොයා ගැනීම, ඒවා විඳ ගැනීම තමයි ඉතින් අපි සලකන්නේ. ඉතින් එතකොට ඒවා අපිට වැඩියෙන් විඳ ගන්න පුළුවන් නම් අපි පොහොසත් කියලා කියනවා. අපි සතුටුයි එහෙනම්. එතකොට මේ සතුටු වීම රඳාපවතිනවා. එහෙනම් අපි කොයිතරම් දුරකට මේ පංචකාමයන් ගැන සතුටු වුණාද? ඒකේ සාර්ථකත්වයක් භුක්ති විඳාද? කියන එක මත ඉතින් මගේ ජීවිතේ සාර්ථකත්වය මම පෙන්눔 කරනවා. එතකොට ලංකාවට වඩා අපි ඇමරිකාව පොහොසත් කියලා කියනවා. මොකද පංචකාමයන් වැඩි. හිතු සම්පත් තියෙනවා නම් ඔන්න ඉතින් අපි පළවෙනි ලෝකේ රටක් කියලා කියනවා. එච්චර නෑ ඉතින් යන්තම් ණයට අරගෙන නම් ඉන්නේ. එතකොට ඉතින් තුන්වෙනි ලෝකේ රටක් කියලා ඉතින් අපි ණය හම්බ වෙනකම් බලාගෙන ඉන්නවා. ඉතින් යාඥා කරනවා. ඉතින් එතකොට අපි පංචකාමයන්ට තමයි තැන දීලා තියෙන්නේ. ඒක ලැබෙනවා නම් අපි දියුණුවයි කියලා තමයි අද ලෝකේ මිනුම්දනු තියෙන්නේ. ඉතින් එතකොට මේ ඇවිල්ලා එක අතකින් එක පැත්තක් මම මේ කතා කරේ. හැබැයි ඊටත් එහා ගිහිල්ලා සමහරලාට අපිට ලැබෙන තනතුරක් ගැන අපිට ලොකු ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් අපේ තියෙන කීර්තිරාවය ගැන අපිට ලොකු ආසාවක් තියෙනවා. සමහරට අපි ගාව තියෙන අධ්‍යාපන තත්ත්වය ගැන ඒකින් ලබා ගන්නා එක්තරා අන්දම ගෞරව නාම සම්බන්ධයෙන් අපිට ලොකු ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට සමාජයේ ලැබෙන විවිධ තාන්න මාන්න ගැන අපිට ලොකු ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් දරුවෝ නිසා අපිට ලබන සාර්ථකත්වයක්, ඒ අය සාර්ථක වෙනකොට දෙමව්පියන් ලබන සාර්ථකත්වයක්, ඒ පැත්තෙනුත් අපිට පුදුමාකාර ආසාවක් තියෙනවා. ඉතින් බැලුවාම නිකන් අර ද්‍රව්‍යමය වශයෙන් ඇස් කන් ආසාදී ඉඳුරන් පිනවන රූප සද්ද ගන්ධ රස විතරක් නෙමෙයි. තවත් මේ දහසකුත් එකක් දේවල් වලට අපි හරි කැමති. ඒවා සමහරවිට අපිට මේ අතින් අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයි. අර හැබැයි ඇහැට පේන රූප වලට වඩා කනට ඇහෙන සද්ද වලට වඩා සමහරවිට අපේ හිත අරවට ඇදිලා යනවා. අපේ කවුරු හරි ළඟ කෙනෙක් හෝ වෙනත් බාහිර කෙනෙක් හෝ ඒ අපි කැමති ඒ දේවල් වලට හිතන්න දැන් තමන්ට තනතුරක් දීලා තියෙනවා. ඒ තනතුරට කවුරු හරි කෙනෙක් අභියෝග කරොත්, ඒකට තවත් කෙනෙක් තරඟ කරොත්, ඉතින් එයත් එක්ක අපි කලහ විවාද වලට යනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය ගත්තම හරි පුළුල්, අපි නොපෙනෙන පැතිත් රාශියක් තියෙනවා. දැන් එතකොට මේ ප්‍රශ්නයට කාමච්ඡන්දය කියලා පිළිතුරු දුන්නාට පස්සේ, ඒ කියන්නේ ප්‍රිය වස්තුන් ලබා ගන්න, ඒ ඔස්සේ දුවන්න, ඒවා අල්ල ගන්න, ග්‍රහණය කරගන්න, උපාදාන කරගන්න. එහෙනම් මොකද්ද හේතුව කියලා අහුවම කාමච්ඡන්දය, ආසාව, තණ්හාව කියලා උත්තර දුන්නාට පස්සේ තණ්හාවට හේතුව මොකද්ද? කාමච්ඡන්දයට හේතුව මොකද්ද? කියන ප්‍රශ්නේ නගනවා. නැත්නම් ඒ ප්‍රශ්නේ නැවුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. ඒ තමයි වේදනාව කියලා. ඒතර වේදනාව තියෙනකොට අපිට ඒ හරහා ආසාවක් පහළ වෙනවා. අපි හිතමු අපි ලස්සන රූපයක් බලනවා. අපිට ඒ හරහා හිතේ ඇති වෙන ලොකු චමත්කාර ජනක හැඟීමක්, සතුටක්, සොම්නසක් පහළ වෙනවා. එතකොට මෙන්න මේ එක අතකින් හිතේ පහළ වෙච්ච මේ වේදනාව සුවදායී වේදනාවක් නම් නිතැතිම්ම එහෙනම් අපේ හිත ඒ වේදනාව ජනිත කරපු අරමුණු ටික එහෙනම් ඉල්ලන ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආසා කරන ගතියක් තියෙන්නේ. ඒතර වේදනාවට මූලික වෙනවා මෙන්න මේ තණ්හාවට මූලික වෙනවා මෙන්න මේ වේදනාව කියන කාරණාව. එතකොට මේ බුදුහාඳුරෝ පියවරෙන් පියවර ආපස්සට අපිව අරගෙන යන්නේ.
අපිට තේරෙන කවුරුත් අත්දකින අත්විඳින ලෝකේ පේන්න තියෙන ඒ ගැටලු සහගත තත්වයට හේතුව මොකක්ද කියලා අපිට නිකන් පේන තැනකින් පටන් ගන්නවා. තේරෙන තැනකින් පටන් ගන්නවා. ඊට පස්සේ එතනින් අතර නොවි ඊට පස්සේ ගැඹුරකට යනවා. ඒකට හේතුව මොකද්ද? ප්‍රිය වස්තුන්ට හේතුව මොකද්ද? ඒක කාමච්ඡන්දේ නම් කාමච්ඡන්දේට හේතුව මොකද්ද? ඒතර කාමච්ඡන්දේට හේතුව වශයෙන් එතකොට වේදනාව පෙන්වනවා. සැප වේදනාවට පුදුම ඇල්මක් තියෙන්නේ. එතකොට වේදනාවට හේතුව මොකද්ද? ස්පර්ශය කියලා ඉතින් අපි අහලා තියෙනවා. පස්සපච්චය වේදනා කියලා නේද? එතකොට එක පාටම වේදනාවක් පහළ වෙන විදිහක් නැහැ. එහෙනම් ඊට අනුරූප ස්පර්ශයන් සිද්ධ වෙන්න ඕනේ. ඇහැට රූප ස්පර්ශ වීමක්, ඒ ගැටීමක් ආපాతගත වීමක් සිද්ධ වුණොත් තමයි යන්න වේදනාවක් පහළ වෙන්නේ. ඒක සිද්ධ වුණේ නැත්නම් වේදනාවක් පහළ වෙන්න හැකියාවක් නැහැ. එතකොට සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා සැප වේදනාවක් පහළ වෙනවා. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් පහළ වෙනවා. උපේක්ෂාවට තුඩු දෙන ස්පර්ශයක් නිසා උපේක්ෂාවක් පහළ වෙනවා. එහෙනම් අපිට අනිත් පැත්තට හිතන්න පුළුවන් මේ ස්පර්ශය තමයි එහෙනම් මූලික හේතුවක් වෙන්නේ. දැන් ඊට පස්සේ එතනින් අතර වෙන්නේ ස්පර්ශයට හේතුව මොකක්ද කියලා ප්‍රශ්නේ නගනවා. ඉතින් එතකොට එතන දෙන පිළිතුර අපි දන්න එකට වඩා ඊටත් කලින් ගත්ත මට්ටමක් තියෙන්නේ. දැන් අපි අහලා තියෙන සාමාන්‍යයෙන් සලආයතන පච්චා පස්සෝ කියලා නේද? අපි කියාගෙන යනකොට පටිච්චසමුපාදේ සලආයතන පච්චා පස්සෝ කියලා තමයි අපි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද කියන්නේ නාම රූපේ නිසා තමයි ස්පර්ශය පහළ වෙන්නේ කියලා. ඉතින් ඒකත් ඉතින් අමාරු නෑ තේරුම් ගන්න. මොකද ඊට කලින් තියෙන පියවර තමයි මේ පෙන්ලා තියෙන්නේ. නාම රූප හරහා තමයි සලආයතන පහළ වෙන්නේ. සලආයතන හරහා තමයි ස්පර්ශය පහළ වෙන්නේ. ඉතින් එහෙනම් ස්පර්ශයට හේතුවක් වෙනවා නාම රූප කියන එක. ඉතින් එතකොට දැන් ටිකක් ගැඹුරකට යන්නේ. එතකොට නාම රූප කියන ස්වභාවය නිකම් මේ අතින් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ද්‍රව්‍යමය දෙයක් නෙමෙයි. ඒක එහෙනම් ආයෙ තනිකරම අර මනසේ පැත්තට දැන් සූක්ෂම පැත්තකට අපේ දාගත්තා. දැන් එහෙනම් මේ හිතේ නාම රූප නිරූපණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි ওই කාරණේ ටිකක් එදා මතක් කරගත්තා. කලින් වතාවේදී අර සිනමා ශාලාවක කරන ඒ සිනමාව සම්බන්ධයෙන්. එතකොට සිනමා ශාලාවක අපි තිරයක් භාවිතා කළා. ඒ තිරයට ආලෝක කදම්බයක් පතිත කළා. ඒ ආලෝක කදම්බේ යම්කිසි ජවනිකාවක් නිරූපණය කරාම ඔන්න අපි ජවනිකාවට ඇලෙනවා. ජවනිකාව ඇත්ත කර ගන්නවා. ජවනිකාවේ තියෙන යම්කිසි රසයකට ඒකෙන් නිරූපණයකට අපි අහු වෙනවා. අපි ඒ තුල පැටලිලා ඒක ආස්වාදනය කරමින් ඒකට සතුටු වෙමින් ඒකට තණ්හා කරමින් අපි හිතේ ලොකු චිත්‍රයක් හදාගෙන කතන්දරයක් ගොතාගෙන අපි ජීවත් වෙනවා. ඉතින් එහෙමනම් ඒ තිරය එහෙනම් මේ ජවනිකාව නිරූපණය වෙන්න උදව් කරනවා. තිරයක් නැත්නම් එතකොට මේ ජවනිකාව නිරූපණය වෙන්න හැකියාවක් නැහැ. එහෙම පසුබිමක් අවශ්‍යයි. එතකොට තිරයක් තිබුණ පමණින් මේක වෙන්නේත් නැහැ. ඒතර තිරය හිස් තිරයක් නම් ඉතින් මේකේ ජවනිකාවක් නිරූපණය වෙන්න නැහැ. එහෙනම් ඒ ජවනිකාවකුත් අවශ්‍යයි. ඒතර මේ දෙන්න අතර තියෙන එක්තරා අන්දමක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක්. ඒක හරියට නිකන් අපේ හිතේ තියෙන විඥාන නාම රූප අතර සම්බන්ධය වගේ. විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥානං කියලා මේ දෙන්න අතර තියෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක්. දැන් එතකොට මේ කාරණය ඇත්තටම මේ සූත්‍රෙදි හෙළි වෙන්නේ නැහැ. කෙසේ නමුත් දැන් මේ ස්පර්ශයට හේතුව නාම රූපයයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒක අපි ගිය සතියේ නැත්නම් ගිය මාසෙදී කතා කළා. දැන් අදහන ප්‍රශ්නය නැත්නම් අපි ඒ පිළිතුරත් මේ විදිහට පිළිතුරු ගාවතාවත් පොඩ්ඩක් මතක් කරගත්තොත් නාමංච රූපංච පටිච්ච පස්සා ඉච්ඡා නිදානානි පරිග්ගහානි ඉච්ඡාය අසන්ත්‍යාන මමත්ත මත්ති රූපේ විභූතේ න පුසන්ති පස්සා. දැන් මේ විදිහට තමයි මේ පිළිතුරු ගාතාව සැපෙන්නේ. නාම රූප නිසා තමයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ. ඊළඟට අපි ගාව තියෙන කැමැත්ත නිසා තමයි ග්‍රහණයේ අයිති කර ගැනීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට ඒ බඳු කැමැත්තක් ආසාවක් නැත්තම් මමත්වයක් පහළ වෙන්නේ නැහැ. රූපේ විභූතේ න පුසන්ති පස්සා. එතකොට රූප ස්වභාවයක් මෙතන අතර මේ නාම රූපයක් නැතිනම් එනම් ස්පර්ශයක් පහළ වෙන්න විදිහක් නැහැ. අවකාශයක් නැහැ. කියලා එතකොට මෙතන ප්‍රකාශ වෙනවා. එහෙනම් දැන් එතකොට නාම රූප කියන තැනට අපිව ගෙනල්ලා තියෙනවා. දැන් හිතා ගන්න අපි හිටියේ අපිට තේරෙන කාටත් දැනෙන හරිම රළු මට්ටමක මේ ගහ ගන්න ඒවා බැන ගන්න ඒවා
දඬු මුගුරු අතට ගන්න ඒවා යුද්ධ කරනවා. එතනින් තමයි පටන් ගත්තේ. දැන් ඊට වඩා හුඟක්ම සූක්ෂම තැනකට බුදුරජාණන් වහන්සේ අපිව අරන් ඇවිල්ලා තිනවා. ඒ තමයි හිතේ නිරූපණය වෙන නාම රූප කියන ස්වභාවය. දැන් එහෙමනම් නාම රූප කොහොමද හිතින් ඉවත් කරගන්නේ? මේක තමයි දැන් ඊළඟට අහන ප්‍රශ්නේ. කතං සමේතස්ස විභූති රූපං සුඛං දුඛං වාපි කතං විභූති ඒතම් මේ බ්‍රෝහි යථා විභූති තං ජානිස්සාම ඉතිමේ මනෝ අහු. එතකොට මේ ප්‍රශ්නේ නගන්නේ කතං සමේතස්ස විභූති රූපං. මේ මොන වගේ තත්වයකට මනසපත් කරගත්ත කෙනෙක්ටද මේ නාම රූපය හිතින් ඉවත් වෙන්නේ? හිතේ නිරූපණය නොවන්නේ. සුඛං දුඛං වාපි කතං විභූති. මේ සැප දුක් කියන ස්වභාවයනොත් දුරු වෙන්නේ මොන වගේ තත්වයකට හිත ගත්තාමද? ඒතම් මේ බ්‍රෝහි යථා විභූති. එතන මේ දෙකම දුරු වෙන්නේ අයින් වෙන්නේ මොන වගේ තත්වයකට හිත ගත්තාමද? පංජානිස්සාම ඉති මේ මනෝ අහු. මෙන්න මේක දැනගැනීමේ උවමනාවක් දැන් ඔන්න මගේ හිතේ පහළ වෙලා තියෙනවා. කියලා දැන් මේ කවුද කියන්නේ? අර නිර්මිත බුදුරජාණන් වහන්සේ තමයි මේ කියන්නේ. එතකොට දැන් අපේ බුදුරජාණන් වහන්සේ නැත්තම් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මේ දෙකම කරන්නේ. ඉතින් එතකොට සැබෑ බුදුරජාණන් වහන්සේ ප්‍රකෘති බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න පිළිතුර සපයනවා. ඒක තමයි මම මාතෘකාව වශයෙන් තබා ගත්තේ. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී. එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා. ඉතින් ටිකක් ඇහුවාම ටිකක් පැටලෙනවා දිව පැටලෙන ගාතාවක් තියෙන්නේ. හැබැයි අතිශය වටිනා ගාතාවක්. මේ මුළු සූත්‍රයේම සෑහෙන ගැඹුරක් මේ ගාතාව හරහා නිරූපණය වෙනවා. දැන් අපි මේ ගාථාව විස්තර කරන්න කලින් අපේ හිත ගැන චුට්ටක් අපේ හිතේ අපි අරමුණු අල්ලගන්න හැටි ගැන පොඩ්ඩක් හිතාගත්තොත් තේරුම් ගත්තොත් දැන් හිතන්න අපි දැන් මෙහෙම වාඩිලා හැපියාගෙන ආශ්වාසයට හිත දාන්න බලනවා. ආශ්වාසයට හිත දාන්න ඒක අරමුණු කරන්න බලාගෙන ඉන්නකොට ඔන්න අපිට යම්කිසි සංඥාවක් හිතට එනවා. සංඥාවක් කියන්නේ හිතේ හටගන්නා එක්තරා අන්දමකින් චිත්ත රූපයක් කියලා අපි දැනට ගමු. මොකද අපි ගෙවල් දොරවල් තිබිච්ච අය, අඹදරුවන් ඉන්න අය, නැත්තම් දරු මුණුබුරන් ඉන්න අය. ඉතින් මේ අයට ඉතින් S2 පියාගත්තාම ඉතින් ඒවා මතක් වෙනවා නේද? ඉතින් මතක් වුණාම ඉතින් මතක් වෙන්නේ මොන විදිහටද? පුංචි කියන්නේ හිතේ පහළ වෙච්ච යම්කිසි චිත්ත රූපයක්. හැබැයි මේ චිත්ත රූපයට අපි එක්තරා අන්දමකින් වටිනකමක් දෙනවා. මේ මතක් වුණේ දරුවා. මේ මගේ පුතා. මේ මගේ දුව කියලා ඔන්න අපි ඒකට යම්කිසි කෙනෙක්ව ආරූඪ කරනවා. ආරූඪ කළාට පස්සේ දැන් ඔන්න හිතේ පොඩ්ඩක් හිත නැගිටලා එනවා දැන්. දැන් මේ ආනාපානේ බලනට වඩා ඒක හොඳයි නැද්ද? ඉතින් එතකොට දැන් මේ මතක් වෙලා තියෙන දරුවා. ඉතින් දරුවා කියන එක කොච්චර වටිනවද? ඉතින් මේ හුස්ම රැල්ල දිහා හුලන් දිහා බලනට වඩා. ඊට පස්සේ උතින් ඔන්න ඒ දරුවා ගැන ඔන්න දැන් හිතුවිලි පහළ වෙනවා. ඉතින් කෑවද දන්නෙත් නැහැ, බිව්වත් දන්නෙත් නැහැ, අක්කත් එක්ක රණ්ඩු කරාද දන්නෙත් නැහැ, ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. ඉතින් ඒක පැත්තකින් එහෙම කල්පනා කරනවා. ඊට පස්සේ දැන් ඉතින් මම මෙතන ඉන්නේ දැන් බරුවා මට කතා කළාද දන්නෙත් නැහැ, මිස් කෝල් එකක් තියෙනවද දන්නෙත් නැහැ. කියලා ඉතින් අනිත් පැත්තට කල්පනා කරනවා. ඊට පස්සේ ඉතින් තව සමහරවිට අනාගතය ගැන ඔන්න තවත් කල්පනා කරනවා. දැන් ඔන්න අපි ටික අර ඒ හිතේ පහළ වෙච්ච රූප සංඥාව මුල් කරගෙන අපි ටික දැන් මේ හිත ඇතුලේ කතාව වැඩෙනවා. කියවන්න පටන් ගන්නවා. ඇතුලේ කතාව දැන් ඔන්න පොඩ පෝෂණය වෙලා දැන් ඉතින් කියවනවා. දැන් අන්තිමට S2ත් නිකන් අරලා බලනවා දැන් මේ කොහෙද ඉන්නේ කියන බව අමතක වෙනවා අපිට. දැන් ඉපමණකට අර හිතේ ගොඩනැගෙන කතන්දරේ හිතේ ගොඩනැගෙන ප්‍රපංචය අපිව වහයලා ගන්නවා. අපිව සම්පූර්ණයෙන් මෙයා විසින් මැඩපවත්ව ගන්නවා. දැන් ඒතකොට අපි කොහෙන්ද පටන් ගත්තේ? අර පුංචි සංඥාවකින් අපේ හිතට ආපු අර පුංචි චිත්ත රූපයකින් අපි මේ චිත්ත රූපයට පණ දුන්නා. ඒ චිත්ත රූපයට පුද්ගලයේ ආරෝපණය කළා. ඒ චිත්ත රූපයට ලොකු වටිනකමක් දුන්නා. ඒ හරහා අපි මුලා වුණා. ඒකට තව සිතුවිලි අතීතයේ මුල් කරගෙන එකතු කරා, අනාගතයේ මුල් කරගෙන එකතු කරා, අපේම හිතින් හදාගත්ත දේවලුත් සෑහෙන එකතු කරා. දැන් ඉතින් සම්පූර්ණ අපි විසින්ම අහු වුණා. ඉතින් එතකොට මේක පියවර කීපයකින් අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ. දැන් ඒ පියවර කීපයත් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම හරි ලස්සනට විස්තර වෙනවා. ඒ කියන්නේ දැන් ඇහැට රූපයක් දැක්කහමත් මේ දේ සිද්ධ වෙනවා. කනට සද්දයක් ඇහුණාමත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. නාසයට ගඳ සුවඳක් දැනුණාමත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. දිවට රසයක් දැනුණාමත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. කයට ස්පර්ශයක් දැනුණාමත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මනසට අරමුණක් ආවහම ඒක තමයි දැන් අපි පොඩ්ඩක් දැන් කතා කරේ.
මනසට අරමුණක් ආවහමත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට අපි භාවනා කරනකොට හුඟක් වෙලාවට අපි S2 පියා ගන්නවා. ඒ වගේමයි අපි පුළුවන් තරම් නිශ්ශබ්ද පරිසරයක් තෝරගන්නවා. ඒතකොට මේ වෙලාවේදී අපි මොකක්වත් විශේෂ දෙයක් රස විඳින්න, දිවෙන් රස විඳින්න යන්නෙත් නැහැ. ඒතකොට අපි ආවට ඉන්න පරිසරයේ විශේෂ සුවඳක් ඇත්තෙත් නැහැ. අපි තුමු දුර්ගන්ධයක් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ අර ප්‍රධාන වශයෙන් ඇස්කන්නාසාදී ඉඳුරන් හරහා එන ප්‍රපංච ගොඩ නැගීම යම් තාක් දුරකට අපි අවම කරගෙන ඉන්නේ. හැබැයි හිත ක්‍රියාත්මකයි. හිතට අපි දීලා තියෙන කර්මස්ථානයේ හුඟක් වෙලාවට හරිම උදාසීන කර්මස්ථානයක්. ඉතින් ඒ නිසා ඒක කිසි රසයක් දනවන්නේ නැහැ. හිතට හරි කම්මැලි. තියා ඒ නිසා අර පරණ දෙයක් මතක් කර ගන්නවා කියන එක අනාගතය සම්බන්ධයෙන් රසවත් දෙයක් ඉස්සරහට ගන්නවා කියන එක ඉතින් හරි ස්වාභාවිකයි. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. එයාට හැම තිස්සෙම යම්සි රසවත් දෙයක් ඕනේ හපහපා ඉන්න. මතක් කර කර ඉන්න. ඒක රස විඳ විඳ ඉන්න. ඒ තුල ගැලී ඇලී වාසය කරන්න එයාට යම්කිසි ආහාරයක් අවශ්‍යයි. ඉතින් ඔහොම තත්ත්වයක් අපේ හිතේ තියෙන බව පොඩ අපි මේ භාවනාව හරහාම අවබෝධ කරගන්න අවශ්‍යයි. ඉතින් ඇත්තටම අපිට මුලදී තේරෙන්නේ නැහැ ඇයි අපි මේ ආශ්වාස ප්‍රශ්වාසයක් බලන්නේ. ඇයි අපි මේ වමත් දකුණක් දිහා බලන්නේ. නැත්තම් පිම්බීමක් හැකිලීමක් දිහා බලන්නේ ඇයි කියලා අපිට කිසි වැටහීමක් නැහැ. ඔය ඉතින් කරන්නම් වාලේ කරනවා. පස්සේ ගැඹුරකට යන්න චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට යන්න තමයි අපි ටිකක් මධ්‍යස්තව අපේ ගැන හොයලා බලන්න ගන්න. අපිව නිකන් අධ්‍යයනය කිරීමක්. තමන් කවුද කියලා තේරුම් ගැනීමක්. තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වය වටහා ගැනීමක් දක්වා අපි විසින්ම කළ යුතු වෙනවා. මගේ ස්වභාවය කොහොමද? මම පැටලිලා ඉන්නේ කොහෙද? මම රැවටිලා ඉන්නේ කොහෙද? මගේ හිත වැඩියෙන්ම ගිහිලා ඇලෙන්නේ මොනවටද? උපාදාන කරන්නේ මොනවද කියන එක දන්නේ මමම තමයි. ඒතොර ඒක දැනගන්න මමම හොයලා බලන්න ඕනේ. මමම බොහොම අවංකව බිමට බැහැලා මගේම හිත දිහා බලන්න අවශ්‍යයි. ඉතින් ඔය කාර්ය අපි විසින්ම කළ යුතු වෙනවා. එතකොට එහෙම කරනකොට තමයි තේරෙන්නේ මම මේ තැතින් වලට සෑහෙන්න කැමැත්තක් තියෙනවා. අපි තුමු సౌందර්යයට කැමති කෙනෙක්. ඔන්න ඒ ගැනමයි හිතන්නේ, චිත්‍ර අඳින්නමයි කැමැත්ත, මොනවා හරි ඒ පැත්තකටම යොමු වෙච්ච ගතියක් තියෙනවා. සංගීත ලෝලී කෙනෙක් ඔන්න ඒ පැත්තට ලොකු ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් රූපලාවන්‍ය වලට කැමති කෙනෙක් ඔන්න ඒ ගැන පුදුම කැමැත්තකින් ඒකටම මුසපත් වෙලා ඒකටම ඇලිලා කටයුතු කරනවා. එහෙමත් නැත්නම් අපි තුමු ක්‍රීඩා කටයුතු වලට කැමති කෙනෙක් ඔන්න ඒක ඔස්සේම යන ගතියක් තියෙනවා. ඒවමයි කල්පනා වෙන්නේ. අධ්‍යාපනයට කැමති කෙනෙක් සමහරට ඔන්න ඒකමයි කල්පනා වෙන්නේ. ඒ ඔය විදිහට අපේ හිතේ පුදුමාකාර ඔන්න වගේ නැඹුරු රාශියක් තියෙනවා. ඒතර ඒ නැඹුරු ඔස්සේ අපේ නිරන්තරයෙන්ම දුවනවා. ඒකට අපි තව උල්පන්දම් දෙනවා. අන්තිමට ඒකම පෝෂණය කරනවා. ගිය භවයන්හි අරන් ආපු සමහර දේවල් වෙන්නත් පුළුවන්. හිතන්න අපි ගිය භවයේදීත් ඔන්න සංගීතය කළා. ඒකම කළා තමයි දැන් මේ භවයටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොටත් නිකන් අර සද්දයක් ඇහෙනකොට පොඩ්ඩක් නිකන් මොකද්දෝ වෙනවා ඉතින්. ඊට මේ කාලෙත් ඉතින් ඔන්න ඒකට ලොකු ආසාවක් තියෙනවා. ඒකම කරනවා ඉතින්. මොකද ඒකේ පුදුමාකාර ආස්වාදනයක් තියෙනවාද මේ අතීත කාලෙදී පුරුදු කරපු එකනේ. ඉතින් ආයෙත් ඉතින් මතක් කරලා ඒකම පුරුදු කරනවා. දැන් මොකද වෙන්නේ? ආයෙත් ඉතින් ගලව ගන්න බෑ ඉතින්. ඒ කාලෙත් කරා දැන් මේ කාලෙත් කරනවා. ඊළඟ භවෙදිත් ඉතින් මනුෂ්‍යාත්මයක් හම්බුනොත් ඒ භවෙදිත් කරાવી. ඒ නිසා පුදුම විදිහට අපි මේ භවයක් පාසා එක එක ආසාවන් වලට තන දීලා ඒවම පුරුදු කරලා ඒවම තව පෝෂණය කරලා පුදුම අහුවිල්ලක තමයි අපි මේ ඉන්නේ. ආශ්‍රවයන් අනුසේ ධර්මයන් කියන්නේ මෙන්න මේ විදිහට ආපු දේවල් අපි ගාව තියෙනවා. ඒතකොට පුදුමාකාර අන්දමින් ඒ කාලාන්තරයක් තිස්සේ භව ගණන් තිස්සේ කල්ප ගණන් තිස්සේ පුරුදු කරපු පුරුදු රාශියක්. තියෙනවා අපි මේවා මොනවද මේ යට අපේ තැම්පත් වෙලා තියෙන්නේ කියලා හරිම අවංකව විමසා බැලීම අවශ්‍ය වෙනවා. ඒතකොට මේ පුරුදු වලින් අපේ හිත ගලවා ගන්න සෑහෙන වෑයමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ආස්වාසය ප්‍රසආසයක් දැක්ක පමණින් පිම්මීමක් හැකිලීමක් දැක්ක පමණින් නැත්තම් මේ ධාතු ගුණයක් ධාතු ලක්ෂණයක් දැක්ක පමණින් මේ සියල්ල අපිට හිතින් දුරු කරගන්න හිතෙන් නිදහස් කරගන්න හැකියාවක් නැහැ. එහෙනම් ඒක පාදම කරගෙන ඒක පාලමක් කරගෙන එහෙනම් මේ තියෙන කුණු ගොඩ අයින් කරගන්න මේ මුල් බැහැගෙන තියෙන අටුවම් බැහැලා තියෙන මේ කෙලෙස් රාශිය හිතින් දුරු කරගන්න සෑහෙන්න අපි කාලයක් තිස්සේ ක්‍රියා කළ යුතු වෙනවා. කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ප්‍රතිපදාවක් පිළිය යුතු වෙනවා. ඒතර ඔන්න ඔය වගේ පැත්තකට තමයි දැන් අපිව අරගෙන යන්නේ. ඒතර මෙන්න මේ හිත ගැන දැන් යෝගාවචරයේ බොහොම සූක්ෂමව විමසා බලනවා. ඒ සූක්ෂම විමසා බලන කෙනාට තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. කොහොමද දැන් එහෙමනම් මේ නාම රූපයක් නිරූපණය නොවන තත්වයකට හිතපත් වෙන්නේ?
පත් වුණාට පස්සේ හිතේ ස්වභාවය මොන වගේද කියලා අපිට එක්තරා අන්දමක අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරනවා. එහෙමනම් අපිට මේ ගාථාව අනුසාරයෙන් අපිම බලන්න ඕනේ අපේ හිතේ මේ බඳු තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවද? දැන් මං ඉන්න තත්ත්වය අනුව ඉඳ හිට හෝ මගේ හිතපත් වෙනවද මෙන්න මේ වගේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන තත්ත්වයකට කියලා එහෙනම් පොඩ්ඩක් විමසලා බලන්න වටිනවා. එතකොට අපි හිතමු දැන් මේකට ටිකක් අපි තව පිවිසුමක් ගත්තොත් හිතන්න අපි වේදනානුපස්සනාවක නිරත වෙනවා. එතකොට වේදනාව ගැන ටිකක් ඉගෙන ගන්නවා, වේදනාව මේ ගැන අවධානය යොමු කරනවා. නැවත නැවත මතුවෙන සැප වේදනාවකට අවධානය යොමු කරමින් ඒක නිරීක්ෂණය කරනවා. මතුවෙන දුක් වේදනාවකට අවධානය යොමු කරමින් ඒක නිරීක්ෂණය කරනවා. මතුවෙන උපේක්ෂා වේදනාවකට අවධානය යොමු කරමින් ඒක නිරීක්ෂණය කරනවා. හිතමු අපි මේ විදිහට වේදනානුපස්සනාවක් වඩමින් යනවා නම් එතකොට කාලයක් වඩනකොට එතකොට ටිකක් පුළුවන් මේ වේදනාවෙන් අයින් වෙලා වේදනාව දිහා බලන්න හැකියාවක් අපේ හිතේ ඇති වෙනවා. දැන් අපි ආශ්වාස ප්‍රශ්වාසය දිහා බලනකොට ආශ්වාස ප්‍රශ්වාසය කයට කරගන්න දීලා ඒකට අපි අතපොවන්න යන්නේ නැතුව ඒකට මැදිහත් වෙන්න යන්නේ නැතිව ඇඟිලි ගහන්න යන්නේ නැතුව කයට නිදැල්ලේ හුස්ම ගන්න දීලා ඒකෙන් අයින් වෙලා ආශ්වාස ප්‍රශ්වාසය බලන්න ඕනේ. එතකොටනේ යන්න යෝගාවචරයට එක්තරා අන්දමක සමබර බවක් හිතේ ඇති වෙන්නේ. අන්න ඒ වගේමයි දැන් ඔන්න වේදනාවලුත් කයේ පහළලා තියෙනවා. අපි හිතමු දැනට කයේ කියලා. ඒවත් ඔහේ කයේ තිබුණාදෙන් මට තියෙන එකකින් ඉගෙන ගන්න. වේදනාව තමයි මට දැන් උගන්වන්නේ. වේදනාව තමයි මගේ ගුරුවරයා. මම තමයි ශිෂ්‍යයා වගේ මම යා දිහා බලාගෙන ඉගෙන ගන්නවා. එතකොට අන්න හිතේ යම්සි නුවණක් අපි හිතමු ඇති වුණා කියලා. ඉතින් ඕක දැන් දියුණු වෙවි ගියා නම් වේදනාව සම්බන්ධයෙන් අපි හිතමු සෑහෙන අවබෝධයක් ආවා නම් ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් මේ සැප වේදනාවල ස්වභාවයත් හරිම අනිත්‍ය ස්වභාවයක්. දුක් වේදනාවල ස්වභාවයත් අනිත්‍ය ස්වභාවයක්. උපේක්ෂා වේදනාවල ස්වභාවයත් අනිත්‍ය ස්වභාවය. ඒතකොට මේ කොයි වේදනාවටත් මෙන්න මේ පොදු ලක්ෂණයක් තියෙනවා. මේවා යහුසුලුව ඇතිව නැතුව යනවා. එමුනා එකක් මතවත් අපිට යැපෙන්න බෑ. සැප වේදනාවක් මතවත් යැපෙන්න බෑ. දුක් වේදනාවක් මතවත් යැපෙන්න බෑ. උපේක්ෂා වේදනාවක් මතවත් යැපෙන්න බෑ. මොකද ඒගොල්ලන්ට වෙනත් හේතුන් මුල් වෙනවා. එහෙමනම් අපි කොහොමද මේ වේදනාවකින් බලාපොරොත්තු වෙන්නේ සැපයක් කියලා අන්න අපේ හිත ප්‍රශ්න කරනවා. මේක හොඳට දැනගන්න අපේ හිතේ ඒ බඳු නුවණක් අවදි වෙන්න ඕනේ. යාතර ප්‍රශ්න කරાવી කොහොමද මම මේකෙන් සැපක් බලාපොරොත්තු වෙන්නේ? එහෙමනම් අන්න අපේ හිතේ යම්සි කලකිරීමක්, මේවා එපා වීමක්. කොයි වේදනාව ආවත් ඒකත් එක්ක ඇලෙන්න, ගැටෙන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉඳීමක්. ඔන්න සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි තුමු මේකෙත් වර්ධනය වෙච්ච මට්ටමකදී යම් හෝ අවස්ථාවකදී නුවණ යම් කිසි මට්ටමකට දියුණු වෙලා වේදනාව ඔක්කොම නිකන් තිබුණත් ඒ එකක්වත් අල්ලගන්න නැති, උපාදාන කරන්නේ නැති මට්ටමකට හිතපත් වුණා නම් අපි ටිකක් දැන් ඔන්න කිට්ටු කරනවා තව මට්ටමකට. ඒ තමයි අර සැප වේදනා තිබුණාට ඒක ග්‍රහණය කරන්නේ නැහැ. දුක් වේදනා දැනුණාට ඒක ග්‍රහණය කරන්නේ නැහැ. උපේක්ෂා වේදනා දැනුණත් ඒක ග්‍රහණය කරන්නේ අපි ඉන්නව නිකන් මැද්දට වෙලා වගේ. වේදනාව නොදැනෙනව නෙමෙයි. හැබැයි හිතට උවමනාවක් නැහැ මේ එකක්වත් එක්ක ඇයි හොඳයි අපවත්තන්න. දැන් ඔහොම කාලයක් ගත කරද්දී වෙන්න පුළුවන් හිත සම්පූර්ණයෙන්ම මේ වේදනාව නිකන් ඈතට ගිහිල්ලා ඒ ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා මේ අහවල් වේදනාව කියලා නිශ්චය කරගන්නත් බැරි තත්ත්වයක්. වේදනාවක් නම් තියෙනවා හැබැයි මොකද්ද මේක සැපද්ද දුකද්ද උපේක්ෂාවක්ද කියලා නම් කරන්න බැරි තරම් මට්ටමකට එන්න පුළුවන්. ඒතර යෝගාවචරය බය වෙන නරකයි දැන් මේ සතිය දුර්වල වෙලාද මගේ භාවනාව කැඩිලාද එහෙම කියලා මේ කලබල වෙන නරකයි. මේක තමයි විපස්සනාව යන රටාව. එයා ඒක තේරුම් ගන්න ඕනේ, කමඨාන සුද්ධ කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි හිතමු දැන් හිතට නිකන් දැන් වේදනාව ගැන තියෙන හරි උදාසීන ගතියක්. වැඩක් නැහැ. සැපක් ආවත් ඉතින් යාට ගාණක් නැහැ. දුකක් ආවත් ගාණක් නැහැ. අපේ ලොකු සංස කියන්නේ ගාණක් නැහැ කියලා. ගාලක් නැහැ කියන්නේ. ඉතින් එතකොට උපේක්ෂාවක් ආවත් ගාණක් නැහැ. මොකද ඔක්කොගෙම තියෙන නිකන් එකම බොඳ වෙච්ච ගතියක්. කිසිම රසයක් නැති ස්වභාවයක්. එහෙමනම් එතකොට ඒ රසයක් නැති කිසිම ගාණක් නැති වර්ණයක් නැති විරංජනේ වෙච්ච ඒ වේදනාව වලින් හිත නිදහස් වෙලා විරාගී බවකට හිතපත් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් සතිපට්ඨාන සූත්‍රයේ නැවත නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න හිත නිකන් අනිශ්චිත වුණා. දැන් මේ වේදනාව තියුණයි කියලා යාට කිසිම ගාණක් නැහැ. හිත ඒවා ඇසුරු කරන්නේ නැහැ. සැප වේදනාව උපාදාන කරන්නේ නැහැ. දුක් වේදනාව උපාදාන කරන්නේ නැහැ. උපේක්ෂා වේදනාව උපාදාන කරන්නේ නැහැ. එහෙමනම් උපාදාන නොකරන සිතක්. කිසිවක් ඇසුරු නොකරන සිතක්. අපි දැන් මම මේ උදාහරණයක් වශයෙන් වේදනානුපස්සනාව හරහායි මේ විස්තර කළේ. ඒතර මේ හිත
දැන් අපි හිතමු කෙනෙක් වර්ධනය කළොත් යාට තේරෙනවා දැන් ඔන්න මම විනාඩියක් මට මේ තත්ත්වයේ ඉන්න පුළුවන්. දැන් තව මේක දියුණු වීම හරහා විනාඩි 5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ තවත් පොඩ්ඩක් දියුණු කරගෙන ගිහලා ඔන්න විනාඩි 10ක් ඉන්න පුළුවන්. ඔන්න දැන් විනාඩි 20ක් ඉන්න පුළුවන්. දැන් මෙයා මේ தત્ත්වය දියුණු කරනවා. දැන් බලමු අපි මේ தત્ත්වයට මේ බුදුරජාන් වහන්සේ කියන පිළිතුර දාලා. න සංඤ සංඤී. දැන් ඒතර මේ පිළිතුර දෙන්නේ ඔක්කොම සංඥාවලට අදාළ කරලා. දැන් අපි හිතමු දැන් අපේ හිතේ විපස්සනාවක් කරහා එක්තරා ස්වභාවයක් ඇති කරගත්තා. ඒ ඇති කරගත්ත ස්වභාවයට මේ බුදුරජාන් වහන්සේ දීලා තියෙන පිළිතුර ආදේශ කරන්න පුළුවන්ද? එතන මේ වගේ දෙයක් තියෙනවද කියලා අපිට පොඩ්ඩක් විමසලා බලන්න පුළුවන්. න සංඤ සංඤී. දැන් අපි දන්නවා මෙතන මේ න සංඤ සංඤී කියන්නේ මේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ තියෙන සංඥා මට්ටම තියෙන්න බැහැලු ඔන්නේ කියන තැන. ඔය කියන්නේ මානසික තත්වයේ මේ සාමාන්‍ය සංඥා මට්ටම තියෙන්න බෑ. ඒතකොට අපේ හිතේ සාමාන්‍ය සංඥා මට්ටම කියන්නේ මොකද්ද? ඔය තියෙන තෙල් ප්‍රශ්නේ. දැන් ඔන්න අද පානුත් වැඩි වෙලාලු. පාම් ප්‍රශ්නේ. පිටි ප්‍රශ්නේ. ඡන්ද ප්‍රශ්නේ. දැන් ඔන්න පහුගිය ජනාධිපතිතුමා අද ඇවිල්ලා. ඔන්න ඒ ප්‍රශ්නේ. ඔය තමයි සාමාන්‍ය සංඥා. අපි කාටත් තියෙන සාමාන්‍ය සංඥා. දැන් මොකක්ද අර මූල්‍ය අරමුදල ඔන්න දැන් පොඩ්ඩක් අපේ මූණ දිහා බලලා තිනවා. දැන් ඒව සංඥා මේ. අපිට එදිනදා තියෙන මේ සාමාන්‍ය සංඥා ටික. දන්නවනේ ප්‍රවෘත්ති බලන කට්ටිය ඉතින් ওই ටික ඔක්කොම දන්නවා. ඉතින් ක්‍රීඩා කරන කට්ටිය ඉතින් ඒ පැත්තෙන් සංඥා ටික දන්නවා. දැන් අපේ මොකද්ද ක්‍රීඩා පිළ ක්‍රිකට් පිළ ඔන්න ඩුබායිද කොහෙද ගිහිලා නේ මේ දවස්වල නේ. ඉතින් ඒ සංඥා ටික. දැන් මේවා තමයි සාමාන්‍ය සංඥා ටික. අපි කවුරුත් පරිහරණය කියන තමාට අදාළ සංඥා ගොන්නක් තියෙනවා. එතන දැන් දරුවෙක් නම් එයාට අදාළ ඉතින් මේ පන්තියෙන් දැන් එයා උසස් පෙළට නම් මුහුණ දෙන්නේ උසස් පෙළට අදාළ සංඥා ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු නැටුම් නටන කෙනෙක් නම් ඉතින් ඒකට අදාළ වාදන භාණ්ඩද අරවද මේවද වන්නම්ද ඊට අදාළ සංඥා ටිකක් තියෙනවා. ඉතින් මොන්නේ මේ එක එක්කෙනාට අදාළව එයා පරිහරණය කරන මේ සාමාන්‍ය සංඥා වලින් හිත නිදහස්ලු. දැන් තමන් බලන්න නිකන් තමන් එදිනදා ඉන්නකොට මේ අපේ හිතේ ක්‍රියාත්මක වෙන අන්නේ බඳු සංඥා තියෙනවා. දැන් අර විපස්සනාව හරහා ගිහිල්ලා උපාදාන නොකරන කිසිවක් ඇසුරු නොකරන තත්වයට හිතපත් වුනහම ඔන්න ඔය අපි එදිනදා ජීවිතයේ ඇසුරු කරන කවුරුත් කතා කරන ඔන්න ඔය සංඥා මට්ටම් අර හිතේ තියෙන්න බෑ. ඊළඟට කියනවා න විසඤ්ඤ සංඤී. දැන් සංඥා විකෘති වෙච්ච මට්ටමක්. දැන් සමහරලාට උතුරු දකුණු මාරුලා තියෙන සමහර අයට. දැන් ටිකක් ඉතින් මොලේ එහෙම අවුල් වුණාම ඉතින් එතකොට අර අනිත් කෙනාගේ දැන් අපි සාමාන්‍ය අනිත් කියන විදිහට නෙමෙයි මෙයාට තේරෙන්නේ. එයා අපි දෙයක් පෙන්වලා මේක රතු පාටයි කිව්වොත් නෑ එයාට පේන්නේ වෙන පාටකට. නැත්තම් අපි මේක සුදු පාටයි කිව්වොත් එයාට පේන්නේ වෙන පාටකට. මේක රවුම් කිව්වොත් එයාට පේන්නේ හතරස් විදියට. අපි මේ තියෙන උතුරු දිශාවයි කිව්වොත් නෑ එයා කියන්නේ දකුණු දිශාව කියලා. දැන් මේ සම්පූර්ණ විකෘති වෙලා සංඥා විකෘති වෙච්ච මට්ටමක්. එහෙමත් නැත්නම් මේක අර්ථ දක්වනවා අපිට සම්පූර්ණයෙන්ම විසඤ්ඤ වෙලා කියලා කියන්නේ නේද? දැන් විසඤ්ඤ වෙලා. හිතන්න මොකක්කෝ හේතුවකට දැන් නිකන් ඔක්කොම පැටලිලා. උතුරු දකුණු මාරු වෙලා. එහෙම වෙන අවස්ථාවක් තියෙනව නේද? අපි දමු යම්සි රෝගයක් කලඳිලා. එතකොට අම්මා තාත්තා පේන්නේ නැහැ, අඳුර ගන්න අමාරුයි, තේරෙන්නේ නැහැ. යම් රෝගීකාරක තත්ත්වයන් තියෙනවනේ. එතකොට අපේ දරුවා අඳුරන්නේ නැහැ, මුණුබුරා අඳුරන්නේ නැහැ. මේ අම්මට දුව කියනවා, දුවට අම්මා කියනවා. වෙන්න පුළුවන් ඒවා. ඔහොම ප්‍රශ්න තියෙනවා ඉතින්. යම් හේතුන් හරහා මේ සංඥා ටික ඔක්කොම නිකන් අවුල් වෙලා. මොකද මේවා නිකන් කෙස් ගස් වලින් බටලවලා තියෙන්නේ. මුලේ මොකක් හරි පොඩි හරි කෙස් ගහක් එහෙට මෙහෙට වුණොත් එහෙම ඒ සෛලයක් එහෙට මෙහෙට වුණොත් නියුරෝන් එකක් එහෙට මෙහෙට වුණොත් ඔක්කොම ටික නිකන් මේක අවුල් වෙනවා. ඒතර මෙන්න මෙහෙම අවුලක් තියෙන්නත් බැහැලු. දැන් කියන්නේ අර මුලින් සාමාන්‍ය සංඥා මට්ටම තියෙන්නත් බෑ. ඒ වගේම අවුල් වෙච්ච සංඥා මට්ටමක් තියෙන්නත් බෑ. විසඤ්ඤ වෙච්ච මට්ටමක් තියෙන්නත් බෑ. නෝපි අසඤ්ඤී. දැන් මේ පිටුතුන් අහලා ඇති අසඤ්ඤ තත්වය ගැන නේද? අසඤ්ඤ තලය ගැන. දැන් එතකොට දැන් ඔය බුදුරජාන් වහන්සේ පහළ වෙන්නත් කලින් ඒ එක්තරා අන්දමකින් ඔය විවිධ අනෙකුත් ධ්‍යාන භාවනා කළා. ඒ ධ්‍යාන ශක්තියින්ගෙන් මේ සංඥාව යටපත් කරගෙන සංඥා පහළ වීම නවත්තලා, తాවකාලිකව නවත්තලා ඒ බලයෙන් එක්තරා අන්දමක මේ අසඤ්ඤ තලයකටපත් වෙච්ච බ්‍රහ්ම ලෝකයක් ගැන එහෙම කතා වෙනවා. දහමේ විස්තර කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ ඒ தත්ත්වයේ තියෙන තාක් නිකන්
කය තියෙනවා දර ගොඩක් වගේ, දර කෑල්ලක් වගේ, දර කොටයක් වගේ. හැබැයි හිත අර සංඥා නොගැනීම මත තමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන දැන් මේ කියන මට්ටමේ එහෙම හේකුත් නැහැ. ඒ කියන්නේ මේ ඇවිල්ලා එහෙම සංඥා ගන්න බැරි තරම් මෙහෙම යටපත් කරගෙන දත් මිටි කාගෙන සංඥා පහළ වීම වළක්වගෙන කිටි කිටි අල්ලගෙන දඬු අඬුවට අල්ලගෙන ඉන්න එකකුත් නෙමෙයි මේ කතා කරන්නේ. න විභූත සංඤී සංඥාවන් සම්පූර්ණයෙන් විනාශ කළා දාලා සංඥාවන් ඇති නොවන ආකාරයට හිත මොකක්දෝ නිකන් මෝහණයකටපත් කළා එහෙම ඉන්න හේකුත් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රകൃතියෙම ඉන්නත් ඕනේ. නේද? හොඳට ඇස් කන් ආදී ඉඳුරන් සහිතව මේ කන බොන මට්ටමේ ඉන්නත් ඕනේ. අර වගේ මේ විනාශ කරපු මට්ටමුකුත් නෙමෙයි. දැන් ඔහොම එකක් තියනවාද? දැන් අපි මේ කතා කරේ අර අනිශ්චිත අනුපාදාන මට්ටම ගැනනේ. ඒතර ඒ தത്വෙදී මේ කියන සංඥා පැත්තෙන් ඒකට අපිට අර්ථකථනය දෙන්න පුළුවන්ද? අපි හිතමු දැන් අපි తాවකාලිකව දැන් අදත් මෑණි කෙනෙක් වුණා නිකන් හිත පාවෙනවා වගේ. කුරුල්ලෙක් වගේ. කුරුල්ලා අතු තලන්නෙත් නැහැ. නිකන් ඔය පාවෙනවා. එතන දැන් සක්මනේදී අපි යනවා. සක්මන කරනවා. රූප නොපෙනෙනව නෙමෙයි රූප පේනවා. සද්ද නොඇසෙනව නෙමෙයි සද්ද ඇහෙනවා. හැබැයි සද්ද හා සම්බන්ධ සංඥා ඔස්සේ දිගට යන ගතියක්. පේන රූප ඔස්සේ ගිහිල්ලා ඒකෙන් නාමකරණයක් කළා නමක් දීලා ඒකට කෙනෙක් පුජ්‍යලයක ආදේශ කළා සිතුවිලි හිතේ පහළ වෙලා ඒ ඔස්සේ කතන්දර ගොතලා ප්‍රපංච කරන තත්ත්වයක්. එහෙම තියනවාද? නේද? දැන් අපි සාමාන්‍යයෙන් නම් වෙන්නේ එහෙමනේ. මම අර කලින් කිව්වේ දැන් එහෙන් රූප දැක්කහම ඒ දකින දෙයක් කියලා අපි කියමු. ඒ දෙය හඳුනාගෙන ඒකට වර්ණකමක් දීලා මේ අහවල් සතෙක් දැක්ක, මේ අහවල් කෙනෙක් දැක්කේ, පුජ්‍යලයක් දැක්කේ, යා නම් මෙහෙමයි, යා අතීතේ මෙහෙමයි, අනාගතේ මෙහෙමයි, යා නම් හොඳයි, යා නම් නරකයි කියන්නේ. ඉතින් අපි මේ ගොඩනගාගෙන එනවා. ඒතර මේ ගොඩනැගීම හරි ෂණිකව යහුසුලුව සිද්ධ වෙනවා අපේ හිත ඇතුලේ. එතකොට අපි දැන් මේ කියන මට්ටමේදී එහෙමනම් ඒ බඳු ගොඩනැගීමක්, ඒ බඳු සංස්කරණයක් සිද්ධ වෙන්න බෑ. පෙනුණා හැබැයි පෙනීමෙන් නතර වෙන්න ඕනේ. දැක්කා දැකීමෙන් නතර වෙන්න ඕනේ. අපේ හිත ඒ දැකපු දේ හා මිශ්‍ර වෙන්න බෑ. තාමත් අපේ හිත ඒ දැකපු දේත් එක්ක මිශ්‍ර වෙලා ඒකත් එක්ක වැඩි ඇයි හොඳයිකම් පවත්වන්න ගිහිල්ලා ඊට පස්සේ අපේ හිතේ ප්‍රපංච ගොඩ නැගෙනවා නම් දැකපු දේ ගැන අපි කතන්දර ගොතනවා නම් අපේ හිත දැන් අර දැකපු දෙයින් පිරෙනවා නම් හිතන්න දැන් අපේ හිත තිබුණේ හරිම සංසුන්ව හිතේ මොකක්වත් තිබුණේ නැහැ. අපි එහෙම හිතමු. හිත නිකන් තිබුණ හරියම පිරිසුදු කඩදාසියක් වගේ තිබුණා. හැබැයි මේ දැකපු දේ හරිම ලස්සනයි, හරිම චමත්කාර ජනකයි. අපේ හිත ඇදිලා ගියා, බැඳිලා ගියා. දැන් ඒකට නමක් දුන්නා, කෙනෙක් ආරෝපණය කරා, අහවල් කෙනා කියලා හිතාගත්තා. දැන් ඉතින් ඒ ගැන හිතනවා, කල්පනා කරනවා. දැන් ටික අර හිස්ව තිබිච්ච, පිරිසුදුව තිබිච්ච, නික්ලේශීව තිබිච්ච හිත ආයෙ දැන් ටික පිරෙන්න ගන්නවා. රූප දැන් මේකට එනවා, මේකට සිතුවිලි ගලාගෙන එනවා, හිතින් හදාගත්ත දේවල් එනවා. හිත දැන් ආයෙත් ව්‍යාකූල වෙන්න පටන් ගන්නවා. හිත දැන් පිරෙන්න පටන් ගන්නවා. හිතේ අර තිබිච්ච නිදහස අහිමි වෙන්න පටන් ගන්නවා. හිත නිකන් ආයෙත් අවුල් වෙලා තියෙනවා. හැබැයි අපි හිතමු වෙනත් කෙනෙක්ගේ රූප පෙනුණා. හැබැයි ඒ හිතේ තිබිච්ච පිරිසුදුකම තාම රැකිලා තියෙනවා. දැක්කයි කියලා දැක්ක දේ මතින් හිත තුල ප්‍රපංචකරණයක් වෙලා නැහැ. හිත තුල කතන්දරයක් ගෙතිලා නැහැ. දැක්ක දේ අල්ලගෙන හිත ව්‍යාකූල වෙලා නැහැ. හිත වර්ණ ගැන්විලා නැහැ. ඒ කියන්නේ ටිකක් අමුතු තත්ත්වයක් නේද? ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට වඩා දැන් හිතේ තියෙන වෙනස් තත්ත්වයක්. ඒ හිතට නොපෙනෙනවා නෙමෙයි. ඒ ඇහැට නොපෙනෙනවා නෙමෙයි. හැබැයි හිත ඒ ඇහැට පෙනිච්ච දේ ඔස්සේ ගිහිල්ලා කතන්දරයක් හදාගෙන ඒකට මිශ්‍ර වෙලා හිත ව්‍යාකූල කරගෙන කම්පාවටපත් වෙලා එහෙම මොකක්වත්ම වෙලා නැහැ. හිත යාගේ පිරිසුදුකම රැකගෙන ජීවත් වෙන්න පුළුවන් ගතියක් ඇති වෙලා. අපි හිතමු අපි ගමනක් බිමනක් යනකොට ඔන්න සද්දයක් ඇහෙනවා. ලස්සන ගීතයක් ඇහෙනවා. සාමාන්‍යයෙන් නම් වෙන්නේ ඒ ඇහෙන ගීතය ඔස්සේ අපේ හිත යනවා. කවුද ගායිකාවද, කවුද ගායකයාද ඒවත් ඉතින් ඔන්න ටක් ගාලා අපේ හිත මතක් කරලා දෙනවා. ඊට පස්සේ ඉතින් අපිත් පොඩ්ඩක් සින්දුව කියනවා ඉතින්.
අපිත් ඉතින් හොඳ සංගීත ලෝලියෙක් නම් ඉතින් අතීතයේදී ඔවා කියලා තියෙනවා නම් ලොකු සංගීතය ගැන ඇල්මක් තියෙන කෙනෙක් නම් දන්නේම නැහැ ඉතින් අර සංගීත රාවයට ඉතින් අපිවත් නැට වෙනවා. නේද? සින්දුවත් කියාගෙන පොඩ්ඩක් ඉතින් අර ළඟ තියෙන දෙයකට පොඩි තට්ටුවකුත් දාලා ඔන්න ඉතින් අපි ඒකෙන් ලොකු ආස්වාදයක් ලබනවා. මොකද අපි අභිනන්දනය කරනවා. ඒ ඇහිච්ච දේ මත ඔන්න අපි යම්කිසි අභිනන්දනයක්. ඒ මතට යෙදීමක්, අපි ඒ තුල ජීවත් වීමක්. අපි දැන් අසන්නෙක් බවට පත්වීමක්. නේද? දැන් ඔය අසන්නන්ගේ ඉල්ලීම් තියෙන්නේ රේඩියෝ එකේ. ඒ අසන්නෝ දැන් එතකොට අසන්නෝ ඉන්නේ. ගීතයක් ඉල්ලලා ඔන්න පණිවිඩයක් දුන්නාම ඉතින් ඒගොල්ලෝ අසන්නන්ගේ ඉල්ලීම් වල දැන් ඒක ඉෂ්ට කරනවා. ඉතින් අපි අසන්නෝ වෙනවා. සංගීත ලෝලීන් වෙලා නේද? දැන් එතකොට මේ ගීතේ නොඇහෙනව නෙමෙයි. හැබැයි හිත තියෙනවා නිස්කලංකව. හිතේ සිතුවිල්ලක් අපි හිතමු නිකන් හොඳම මට්ටමක් කියලා. හිතේ සිතුවිල්ලක්වත් පහළ වෙලා නැහැ. හිත යාගේ පිරිසුදුකම රැකගෙන ජීවත් වෙනවා. අපි හිතමු ගඳක් සුවඳක් ආග්‍රහණය වෙනවා. මල් සුවඳක් එනවා නැත්නම් නරක දෙයක් ගැන සංඥාවක් එනවා. හැබැයි හිතට ඒ ගැන ලොකු කැමැත්තක් ඇත්තෙත් නැහැ. අකමැත්තක් ඇත්තෙත් නැහැ. හිත යාගේ තිබිච්ච පිරිසුදු ගතිය ආරක්ෂා කරගෙන තවදුරටත් ඒ කටයුත්තේම නිරත වෙනවා. අපි තුමු හොඳ රසයකුත් දිවට ලැබුණා. ඉතින් රසය දැනෙන්න ඕනේ නේද? දිවට යම් රසයක් තිබ්බහම ඉතින් රසය දැනෙනවා. හැබැයි හිත ඒකල්ලගෙන කතන්දර ගෙතීමක්, ඒ තුල নিমগ্ন වීමක්, ඒක අභිනන්දනය කරගෙන කතා කිරීමක් එහෙම නැහැ. හිත යාගේ පාඩුවේ ඉන්නවා. අපි තුමු දානේ වළඳනවා නැත්නම් මගුල් ගෙදරකට ගිහිල්ලා ඒ මගුල් මේසේ කෑම කනවා. කාලෙකින් හම්බුන්තුනේ. හැබැයි ඉතින් වඩපු හිතක්. එහෙමනම් ලොකු ගැටලුවක් නැහැ. මේ කොයිතරම් ප්‍රණීත භෝජන ලැබුණත් හිත ඉන්නව එයාගේ පාඩුවේ. හැබැයි ඉතින් දානි ටික වළඳනවා. බුදුරජාණන් වහන්සේත් දානේ වළඳලා තියෙනවනේ නේද? ඇතැම් විට කෝසල මල්ලිකාව බොහොම අසදෘශ්‍ය දාන දෙනවා. නැත්තම් සිටුවරේ අඬ ගහලා අනේ පිටුසුතුමා කතා කරලා ඔන්න ආරාධනා කරලා ප්‍රණීත භෝජනයක් දෙනවා. හැබැයි ඉතින් ඒක දුන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේගේ හිතේ, රහතන් වහන්සේලාගේ හිතේ ඒ ගෙදර නතර වෙන්න උවමනාවක්වත් ඊළඟ දවසේ ආයි පින්නපාතේ පාත්‍රය අරගෙන පාරේ ගමේ පින්නපාතේ යන්න බැරි කමක්වත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අර රසය දැනුණයි කියලා ඒකට ලොල් වීමක්, ඒ ගැන කතන්දර ගෙතීමක්, ඒක ප්‍රාර්ථනා කිරීමක්, ඒකම ඉල්ලීමක් එහෙම දෙයක් හිතේ වෙලා නැහැ. එතකොට කයටත් යම් යම් ස්පර්ශ දැනුණා කියලා, ලැබුණා කියලා. ඒතර ඒ ඔස්සේ හිත ගිහිල්ලා ඒකට නිමග්න වීමක්, ඒකේ බැහැ ගැනීමක්, ඒක පළපදියම් වීමක් එහෙමත් නැහැ. හිත ඉන්නවා එයාගේ පාඩුවේ. දැන් ඕකේ ලස්සනම කොටස තමයි හිතට අරමුණක් පැමිණීම. දැන් සාමාන්‍යයෙන් නම් වෙන්නේ හිතට අරමුණක් ආවහම දැන් කාතකින් හරියට නිකන් අපි හිතමු අපේ හිත තිබුණා නිශ්චල ජලාශයක් වගේ. කිසිම රැල්ලක්වත් නැහැ. හොඳට නිශ්චල ජලාශයක් වගේ තිබුණා. අපි හිතමු මාක් හරේ උඩකින් වැටිච්ච පුවක් ගෙඩියක් හින්දා මාක් හරේ අඹ ගෙඩියක් හින්දා දැන් ඔන්න හිතේ මේ ඒ ජලාශයේ රැලි ඇති වෙන්න පටන් ගත්තා. වෙන්න පුළුවන් දෙයක් නේද? දැන් අපි හිතමු ගහක් පොල් ගහක් එහෙම පුවක් ගහක් එහෙම දැන් ගඟකට නැත්තම් දොලකට ඇලවෙලා තියෙනවා. ඉතින් අර ගඟ තිබුණා නිශ්චලව හොඳට ගැඹුර පේන්න තිබුණා. හැබැයි අර පතිත වෙච්ච ඒ ඵලය නිසා මේකේ රැලි හටගත්තා. ඒතර කොච්චර දුරට මේ රැලි පවතීද හිතේ? ඒ ජලාශයේ. වැඩි වෙලාවක් තියෙන එකක් නැහැ නේද? මොකද ඒක නිශ්චලව නම් තිබුණේ ගැඹුරු ජලාශයක් නම් නැවත නැවත ඒක සිද්ධ වෙන්නේ නැත්තම් ඒක වැටුණා පුංචි රැල්ලක් නැගුණා. හැබැයි ඒක එහෙම තැම්පත් වුණා. අපේ හිතෙත් සිතුවිල්ලක් පහළ වෙන ඕන්න ඔය වගේ අපි හිතාගත්තොත් අර නිශ්චලව තිබුණා සිතුවිල්ලක්වත් නැති හිතක්. ඒ කියන්නේ නිදාගෙන ඉන්න හිතක්ද? නෑ. හොඳ අවදියෙන් ඉන්න හිතක්. හැබැයි සිතුවිලි වලින් තොර හිතක්. හොඳ දැනුවත් හිතක්. දැනුවත් හිතකට සිතුවිලි වලින් තොර හිතකට අවදිමත් හිතකට යම් හෝ හේතුවකට ඔන්න සිතුවිල්ලක් පහළ වුණා. විතර්කයක් පහළ වුණා. එතකොට එහෙනම් එයා ඒක හොඳට දැනගත්තා. ඒකට ඇලුනේ නෑ. ඒක මත ගොඩ නගන්න ගියේ නෑ. මේක හුදෙක් සිතුවිල්ලක් කියන මට්ටමින් ඒක දැනගත්තා. එතකොට එහෙනම් මොකද වෙන්නේ? එතනින් ඉවරයි. සිතුවිල්ල ආවා යම් හේතුවකට දැනගත්තා. සිතුවිල්ල ගියා. ආයෙත් හිත
අර නිශ්චලයි. ඒතකොට මේ වගේ මට්ටමකදී ඔය කියන తত্ত্বය අපේ හිතේ තියෙනවද එහෙනම්? ඒ කිසිම එදිනෙදා අපි දන්න රටේ ලෝකේ තියෙන සංඥා වලින් විරහිත බවක්. එහෙනම් එතන තියෙනවා. මොකද ඒ පාම් ප්‍රශ්නත් නැහැ, තෙල් ප්‍රශ්නත් නැහැ. ඒ වගේ කල්පනා කිරීමක් ඒ හිතේ නැහැ. ඊට පස්සේ ඒවා විකෘති කරගෙන නිකන් විසඤ්ඤ වෙච්ච තත්ත්වයක්, පිස්සු වෙච්ච තත්ත්වයක් එහෙමත් නැහැ. හොඳ මේ ප්‍රකෘති ජීවිතය ගත කරන්නේ. අර වගේ කෙලින්ම ධ්‍යාන බලයකින් ලොකු සමාධි බලයකින් මේක මැඩපවත්ගෙන දත් මිටි කාගෙන එන්න නොදී සිටීමක් එහෙමත් නැහැ. ඒ වගේමයි මේ සංඥා ඕනනම් ගන්න පුළුවන් කතියකුත් තියෙනවා. දැන් එයාගේ ඉස්සරහට අම්මා ආවොත්, තාත්තා ආවොත්, ස්වාමින්වහන්සේ කෙනෙක් ආවොත් මේ අහවලා කියලා වෙන් කළ දැනගන්න ඒ අදාළ ආයි සම්මුති මට්ටමට ඊමේ හැකියාවත් හොඳටම තියෙනවා. ප්‍රകൃති ජීවත් වෙනවා. ඕනම වෙලාවක නැවත සම්මුතියට එන්න පුළුවන්. එහෙනම් ඔන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අනිශ්චිත අනුපාදාන මට්ටම නැත්තම් ශුන්්‍යත අනිමිත්ත අපනිහිත මට්ටම මෙන්න මේ සංඥා හරහා හරි ලස්සනට ගැඹුරට විස්තර කරලා තියෙනවා. ඒතර මේ ගාථාවේ තවත් ගැඹුරක් ඊට පස්සේ ප්‍රකාශ වෙනවා. ඒවං සමේතස්ස විභූති රූපං. ඒතර මෙන්න මේ වගේ தത്വයක හිත පවත්වන කෙනාට පුළුවන් අර නාම රූපය විභූත කරගෙන අයින් කරගෙන වාසය කරන්න. ඒ කියන්නේ මේ වගේ தത്വයකදී විඥානයේ නාම රූප දැලේ අහු වෙලා නැහැ. කොටු වෙලා නැහැ. වෙනත් වචන වලින් කියනවා නම් අර තිරේ ප්‍රතිබිම්බයක් නිරූපණය වෙන්නේ නැහැ. හිතන්න දැන් අපි චිත්‍රපටිය බලන්න ගියා. චිත්‍රපටිය බල හිටියා. ඔක්කොම දොරවල් ටික ඇරුණා. එතකොට දැන් එන ඒ ආලෝක ධාරාව නිසා එතන තියෙන ආලෝකයේ තීව්‍රතාවය ප්‍රබල බව නිසා අර ප්‍රොජෙක්ටර් එකෙන් එන ආලෝක කදම්බේ නිකන් වියකිලා ගිහිල්ලා. ඒක නිකන් කණාමැදිරිය දියක් බවට පත් වෙලා. මොකද අර සූර්යාලෝකය අතිශය ප්‍රබලයි. ඒ තිරේ දැන් හොඳට පැහැදිලිව පේනවා අර ප්‍රතිබිම්බ නිරූපණය වෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ තමයි අපේ හිතෙත් අපි නුවණක් දියුණු කළා. විපස්සනාවක් වඩලා මේක හදලා ගත්තා නම් ඒ ප්‍රඥා ආලෝකයේ විසින් අර නාම රූප ප්‍රතිබිම්බ නිෂේධනය කළා. අපේ හිත තුල විඥාන තිරේ නාම රූපයක් පිළිඹු වෙන්න අවකාශයක් නැහැ. මොකද ප්‍රඥා ආලෝකයේ යොදලා තියෙන එකට. ප්‍රඥා ආලෝකයෙන් මේ තිරය නිකන් ආලෝකවත් කරලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ තවත් තැන්වල කියන්නේ පඤ්ඤා භාවිතත්තා විඥානම් පරිඤ්ඤයං. ඒ කියන්නේ ප්‍රඥාව වඩලා මේ විඥානේ තේරුම් ගන්න. ඒතර මෙන්න මේ විඥාණයට හොඳට ප්‍රඥාව එල්ල කළා දැන් තියෙන්නේ. ප්‍රඥාවෙන් පණ ගන්නලා නම් මේ විඥානේ තියෙන්නේ. එතකොට ඒ බඳු ස්වභාවයකදී ඒ විඥාන මට්ටමේදී නාම රූපයක නිරූපණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේ කතා කරන්නේ ඇත්තටම බැලුවාම හරිම ගැඹුරු මට්ටමක්. කියන්නේ අපි එක අතකින් බැලුවාම පටිච්චසමුපාදයේ සෑහෙන මුල මේ කතා කරන්නේ. අපි මුලින් කතා කළේ අර අපි කාටත් පේන කලකෝලාහල ගැන. යුද්ධ කිරීම කලකෝලාහල වාද විවාද ගැන අපි කතා කළේ. ඒකට හේතුවක් විදිහට ප්‍රිය වස්තුන් ගැන කතා කළේ. ඒකට හේතුව විදිහට කාමච්ඡන්දය ගැන කතා කළේ. ඒකට හේතුව විදිහට වේදනාවක් ගැන කතා කළේ. ඒකට හේතුව විදිහට ස්පර්ශයක් ගැන කතා කළේ. ස්පර්ශයේ හේතුව විදිහට නාම රූපයක් ගැන කතා කළේ. දැන් අපි මේ කතා කරන්නේ නාම රූපේනුත් නිදහස් වීමක්. එතකොට මෙන්න මේ බඳු නාම රූපයකින් නිදහස් හිතක් අපිට පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ විඥානයේ පිහිටීමක් නැති තත්ත්වයක් තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අහවල් තැනයි මේ හිත පිහිටලා තියෙන්නේ කියලා අපිට කියන්න බෑ. එතකොට ඒ විඥානය බුදුරජාණන් වහන්සේ වෙනත් වචන වලින් හඳුන්වනවා. එක්කෝ අනිදස්සන විඥානයක්, අපතිට්ඨිත විඥානයක් කියලා. ඒ කියන්නේ ඒ විඥානයේ කිසිවක් නිදර්ශනය වෙන්න බෑ. ඒ කියන්නේ අර නාම රූප ප්‍රතිබිම්බ ඒ தത്വෙදී හිතේ නිරූපණය වෙන්න බෑ. ඒක අනිදස්සනයි කියන්නේ. සාමාන්‍යයෙන් නම් නිදස්සනයි. සාමාන්‍යයෙන් නම් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් නම් චිත්‍රපට ශාලාවේ තියෙන තිරේ අපි හිතමු පැය 24 මොකක් හරි පෙන්නනවා කියලා. නිකන් මොකක් හරි හැමතිස්සෙම නිදර්ශනය වෙනවා නේද? ප්‍රතිබිම්බ ඒකට නැවත නැවත අර ප්‍රොජෙක්ටර් එකෙන්
ප්‍රක්ෂේපණය කරමින්මයි ඉන්නේ. ඒකට යොදමින්මයි ඉන්නේ. නිරන්තරයෙන්ම එතකොට ඒ තිරේ යම් ප්‍රතිබිම්බයක් නිරූපණය වෙමින්මයි තියෙන්නේ. දැන් ඔහොම තත්ත්වයක් සාමාන්‍ය හිතේ නැද්ද? මොනවාම හරි අපි මේ හපහපාමනේ ඉන්නේ. නේද? අපේ හිතට ආහාර දෙමින්ම තමයි අපි ඉන්නේ. ආයේ කිසිම එක මොහොතක් නිකන් නම් ඉන්න දෙන්නේ නැහැ. මොනවාම හරි හපන්න දෙනවා. බුලත් පිටක් හරි දෙනවනේ ඉතින් නේද? ඒ නිසා අර අපි කට නිකන් තියන් ඉන්න බැරුවා වගේ තමයි අපිට අපේ හිතත් නිකන් තියන් ඉන්නම් බෑ. මොකක්ම හෝ අරමුණක් අවශ්‍යයි. ඒ නිසා මේ විඥාන ආහාර කියන එකට බුදුරජාණන් වහන්සේ දෙන උපමාවත් ඒ වගේම හරි ලස්සන උපමාවක්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ මම් පහරන හොරෙක් ඔන්න දැන් අහු වෙනවා මේ රාජබටහින්ට. ඒ කාලේ නෙමෙයි අද කාලේ වගේ නෙමෙයි. ඉතින් අර පගාවක් දීලා බේරෙන්නත් බෑ. ඉතින් හම්බුනාට පස්සේ අල්ලගත්තට පස්සේ දැන් මොකද කරන්නේ? රජතුමා ගාවට තමයි එක්කන් යන්නේ. රජතුමා ගාවට එක්කන් ගිහිල්ලා රජතුමාගෙන් අහන. රජතුමාට ඉතින් මේක රපෝර්ට්තු කරනවා. ගිහිල්ලා කියනවා. ස්වාමීනි මෙන්න මේ වගේ මම් පහරන හොරෙක් මෙන්න මේ බඳු වැඩ කරලා තිනවා මේ මිනිස්සයා කිසිම කමකට නැති එකෙක්. ඔබ වහන්සේ කැමති දෙයක් කරන්න. දැන් ඉතින් රජතුමා මොකද කියන්නේ? දැන් ඉතින් එතුමා නියෝග කරනවා. දැන් ඉතින් අන්න අර අහවල් තැනට ගෙනහිල්ලා හෙල්ල පහර 100ක් එල්ල කරන්න. මේ උදේ කාලේ. උදේ කාලේ තමයි අල්ලන් එන්නේ. හෙල්ල පහර 100ක් එල්ල කරනවා දැන්. එල්ල කරලා ඉවරලා දැන් දවල් කාලෙත් ආයෙත් අර රාජපුරුෂයෝ ටික රජතුමා බැහැ දකින්න එනවා. දැන් ඉතින් වාර්තා කරනවා. ස්වාමීනි අපි අර අහවලාට අහවල් සොරාට මෙන්න මේ විදිහට හෙල්ල පහර 100ක් එල්ල කරා. ඉතින් රජුරු අහනවා තාම ජීවත් වෙනවද? එහෙමයි ස්වාමීනි කියලා කියනවා. ඉතින් එතකොට කියනවා එහෙනම් තවත් 100ක් එල්ල කරපන් කියලා කියනවා. ඊට පස්සේ ඔන්න රාත්‍රී කාලෙත් අර මිනිස්සු ආයෙත් ඇවිල්ලා රජතුමාට වාර්තා කරනවා. ස්වාමීනි අපි තවත් හෙල්ල පහර 100ක් එල්ල කරා. තාමත් මේ යක්ෂයන් ජීවත් වෙනවනේ. ඉතින් ඒතකොට රජතුමා කියනවා එහෙනම් තවත් 100ක් හෙල්ල පහර 100ක් එල්ල කරපන් කියලා ඉතින් කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අන්දමින් විඥාන ආහාරය දකින්න කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. මහණෙනි මේ හෙල්ල පහර 300 අර මිනිස්සයාට වේදනාවක් එහෙම ඇති කරයිද? කියලා ඉතින් අහනවා. ඉතින් ඒතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි මේ හෙල්ල පහර 300ක් නෙමෙයි. එක හෙල්ල පහරක්ම උනත් ප්‍රමාණවත් මේ මිනිස්සයාට අතිශය වේදනාකාරී පීඩාකාරී වේදනාවක් ඇති කරන්න. මරණයෙන් පවා තුරන් වෙන්න ඒ එක හෙල්ල පහරක් පමණ උනත් ප්‍රමාණවත්. ඉතින් 300ක් ගැන කවර කතාවද කියලා ඉතින් බුදුන් මේ උත්තර දෙනවා. ඉතින් ඔන්න ඔය අන්දමින් මේ විඥානාහාරය දකින්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. දැන් එතකොට දැන් මෙතන මේ හෙල්ල පහර 300ක්. උදේ වරුවේ 100යි, දවල් වරුවේ 100යි, රාත්‍රී කාලෙත් 100යි. අපි තමු ඊට පස්සේ ඉතින් නිින්ද ගිහිල්ලා. දැන් මේ මොකද්ද මේ කියන්නේ? හිතන්න උදේ කාලේ අරමුණු 100යි, දවල් කාලේ අරමුණු 100යි, හවස් කාලෙත් අරමුණු 100යි. අන්තං ඉතින් නිින්ද ගියේ හින්දා පොඩ්ඩක් බේරුණා රාත්‍රී කාලේ. හීන දැක්කොත් ඉතින් ඒකත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ හිතේතර 100ක් නෙමෙයි අරමුණු ගන්නෙ. දහසක් දරමුණු ගන්නෙ. දසදහසක් ඒත් නැහැ. අපි අපේ හිතට කිසිම විවේකයක් දෙන්නේ නැහැ. අපි පුදුමාකාර පීඩාවක් තමයි අපේ මේ හිතට දෙන්නේ නිරන්තරයෙන්ම අලමුණු සැපවීම හරහා. ඉතින් මේ වගේ හෙම්බත් වෙච්ච හිතක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. එක මොහොතක් විවේකයක් නොලබපු අස්වැසිල්ලක් නොලබපු හිතක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අන්න ඒ බඳු හිතකට තමයි දැන් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අපි පාවිච්චි කළා ප්‍රතිපතාවක් අනුගමනය කළා යම්කිසි විවේකයක් දෙන්න උත්සාහත් වෙන්නේ. නමුත් අපිට තේරෙන්නේ නැත්නම් මේ විවේකයේ අගය කරන්න, මේ විවේකයේ තුල වාසය කරන්න, විවේකයට හිතපත් වුණාමත් අපි ආයෙත් අරමුණු ඉල්ලනවා නම් ඒ කියන්නේ අපිට තාම මේ හෙල්ල පහරක වේදනාව දැනිලා නැහැ. මේකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ විවේකයට යම්සි තැනක් දිය යුතුයි. අපි මේ ඉඳලා තියෙන්නේ පීඩාවක. අපි මේ ඉඳලා තියෙන්නේ වේදනාවක. නමුත් අපි මේ වේදනාවට ඇලුම් කරනවා. මේ පීඩාවට ඇලුම් කරනවා. අපි දන්නේ නැහැ මේ පීඩාවෙන් වෙන් වූ ස්වභාවයක් මේ හිතේ තියෙනවා කියලා. මේ බඳු තීව්‍ර වේදනාවකින් වෙන් වූ ස්වභාවයක් අපේ හිතේ තියෙනවා කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් ඒකයි යම් හෝ උපක්‍රමශීලීව දහමක් අනුගමනය කළ ප්‍රතිපදාවක් වඩලා අපි සුළු හෝ කාලයකට
විවේකයක් ඇසුරු කරන තත්වයකට අපේ හිත ගත්තා නම් ඒක බහුලීකృత කරන්න අත්‍යවශ්‍යයි. එතකොට තමයි පොඩ්ඩක් නිකන් ඇහැ ඇරෙන්නේ මෙහෙමත් ඉන්න පුළුවන්. මෙහෙමත් එකක් තියෙනවනේ කියලා පොඩ්ඩක් නිකන් ඇහැ ඇරෙන්න ගන්න. ඊට පස්සේ ඒක බහුලීකృత කරන්න තමයි දැන් අනිත් පැත්තට හැරෙන්නේ අපේ හිත. අපේ අවබෝධය නැත්තම් අනිත් පැත්තට හැරෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ දැන් මේ අරමුණු එක ඉන්නවා කියන එක නිකන් වදයක් නේ. අරමුණු වලින් මේ විදිහට පහර කනවා කියන එක වදයක් නේ. හෙල්ල පහරක් එන ගන්නවා කියන එකනේ කරදරේ. කියනවා අපේ හිත අපෙන්ම ප්‍රශ්න කරાવી මොකද ඔය අරමුණ බලන්නේ? මොකද ඔය රූපේ බලන්නේ? මොකද ඔය සද්දය අහන්නේ? මොකද ඔය ගඳ සුවඳ ආග්‍රහණය කරන්නේ? මොකද ඔය රස විඳින්නේ? ඔක අත්‍යවශ්‍යද? ඔය අරමුණ හිතට අරගෙන ඒක ගැන කල්පනා කරන එක අත්‍යවශ්‍යද? අතීතයේ තුල එල්බගෙන කල්පනා කර පසුතැවි ඉන්න එක අත්‍යවශ්‍යද? අනාගතේ මෙහෙම වෙයි කිය හිතට වද දෙන එක අත්‍යවශ්‍යද කියලා අපේම හිත ප්‍රශ්න කරાવી. මොකද හිතට තේරලා තියෙනවා මේ හෙම්බත් වෙච්ච තත්ත්වෙන් ඉවත් වීමේ හැකියාවක් දැන් මට තියෙනවා. නිදහසේ හිටීමේ නිදහසේ වාසය කිරීමේ හැකියාවක් දැන් එයා ස්පර්ශ කළා තියෙනවා. එයා ඒක අත්දැකලා තියෙනවා. එහෙනම් එයාට තේරෙනවා මේ අරමුණු වලින් එන පීඩාව. අරමුණු වලින් ලැබෙන පීඩාව තෙරපීම දැවීම එහෙනම් එයාට තේරෙන්න අරන් තියෙනවා. ඒ නිසා අපි මේ කටයුතු නැත්තම් මේ කරන කතන්දර අපි සෑහෙන ප්‍රතිපදාවක් කරහා ගිහිල්ලා පුහුණුවක් කරහා ගිහිල්ලාම අවබෝධ කරගත යුතු වෙනවා. මේක නිකන් මේ බණක් අහපු පමණින් අපිට තේරෙන එකක් නෑ. අපිට යම්කිසි සම්මාදිට්ඨියක් ඇති කරගන්න පුළුවන් මෙහිමත් එකක් තියෙනවා කියලා යම්කිසි සුබවාදී ආකල්පයක් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි මේක ප්‍රත්‍යක්ෂයක් කර ගැනීම සඳහා අපි ප්‍රතිපදාවක් පිළිය යුතු වෙනවා. අපි භාවනාවක් වැඩි යුතු වෙනවා. දැන් එතකොට මේ කරන ගාථාවේ ඊළඟ අන්තිම පදය තවත් අර්ථවත් සංඥා නිදානාහි පపంచ සංඛා. ඒ කියන්නේ අර අපේ හිතේ ගොඩනැගෙන নানা ප්‍රකාර ප්‍රපංච, নানা ප්‍රකාර කතන්දර ගෙතීම්, වටවලල්ලේ යෑම් මේ ඔක්කොටම මූල හේතුවක් වශයෙන් බුදුරජාන් වහන්සේ මෙන්න මේ හිතේ හටගන්නා අර පුංචි සංඥාවක්. හිතේ හටගන්නා මේ පුංචි අපි හිතමු රූප සංඥාවක් තමයි මුල් වෙන්නේ කියලා අපිට කියලා දෙනවා. ඒක රූප සංඥාවක් වෙන්න පුළුවන්, ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන්, රස සම්බන්ධ සංඥාවක් වෙන්න පුළුවන්, ගන්ධය හා සම්බන්ධ සංඥාවක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් හා සම්බන්ධ සංඥාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ මොකක්වත් නැතුව අපේම හිතින් හදාගත්ත චිත්ත රූපයක්, ඒබඳු සංඥාවක්, ධම්ම සංඥාවක් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට තේරෙන්නේ මේ සංඥාවක් කියලා. අපි හිතන්නේ මේ සංඥාව කියන්නේ මගේ දරුවා. සංඥාව කියන්නේ මගේ මුණුබුරා. මේ සංඥාව කියන්නේ මගේ අම්මා. සංඥාව කියන්නේ මේ තාත්තා. සංඥාව කියන්නේ බුදුහාමුදුරුවෝ. මේ හිතට ආපු සංඥාවක්. දැන් හිතන්න අපි ආනාපාන සතිය වඩමින් යනකොට ඔන්න හුස්ම රට සංසිඳෙනවා. දැන් ඔක්කොම නිකන් පොඩ්ඩක් සංසිඳිච්ච ගතියක් තියෙන්නේ. එතකොට ඉතින් ඔන්න එනවා මොකක් හරි සංඥාවක්. ඉතින් ඔය හුඟක් වෙලාවට හිත සංසිඳිච්ච වෙලාවට තමයි ආධ්‍යික යෝගාවචරයේකට මේ බඳු මේ මුලාවීම් සිද්ධ වෙන්නේ. ඉතින් එයා ඒක ආරෝපණය කළොත් මේ බුදුරජාන් වහන්සේ මේ රුවන්වැලි සෑය මේ මතක්ුනේ දෙවි කෙනෙක් මේ නම් මට කමටහන් දෙන්න ඇවිල්ලා තියෙන්නේ අහවලා නැත්තම් මේ මගේ මියගිය ආච්චි සීයා කියලා ඉතින් ඔන්න ඔය සංඥාවට තැනක් දීපු ගමන් ඔන්න ඉතින් අහුවෙනවා. ඊට පස්සේ ඉතින් සම්පූර්ණයෙන් මේක මත අපි කතන්දරයක් ගොඩනගා ගන්නවා. අර විඥානාහාර ටික හොඳට හම්බ වෙනවා. මෙතෙක් වෙලා අපි මේ කරපු ප්‍රතිපදාව හරහා ඒ විඥානාහාර අඩු කරගෙන ආවේ. නමුත් මෙතනදී සංඥාවක් ඉදිරිපත් වුණා, අපි මෝඩ වුණා, අපි ඒක වතුර කියලා මිරිඟුවට රැවටුණා. ඒ නිසා සංඥාවලට අහුවෙච්ච යෝගාවචරින් අප්‍රමාණව ඉන්නවා. භාවනා ගුරුවරුනුත් හැහෙන්න ඉන්නවා. මොකද මේ සංඥාවල තියෙන පුදුමාකාර මුලා කරන ස්වභාවයක්. ඉතින් පුදුමාකාර විදිහට අපි බිමට බැහැලා මේවැය තියෙන යථා ස්වභාවය තේරුම් ගනිමින් මේ හිතට එන විචූර්ණ නෙමෙයි මේ මාර්ගය කියන්නේ කියලා වටහා ගනිමින් හරිම නිකන් ඇල් වතුර වගේ ගමනක යන්න තියෙන්නේ. අපේ ඇල් වතුර වගේ தത്വයට රසයක් එකතු වෙච්ච ගමන් ඒකට සීනි දැම්ම ගමන් ලුණු දැම්ම ගමන් ඉතින් ප්‍රශ්න තමයි. නමුත් මේ ඇල් වතුර ගතිය අපිට තියාගෙන යන්න පුළුවන් නම් ඔන්නේ සතිපට්ඨානයේ තියෙන්නේ ඔන්න ඔය විචූර්ණ නැති ගතිය. ආටෝප සාටෝප මොකක්වත් නැහැ.
අර ලොකු සානංශي කියන්න වගේ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. ඔච්චර තමයි තියෙන්නේ. සුදු පාන් පෙත්ත වගේ තමයි. ඒකේ රසයක් නැහැ. රසයක් ආවනම් ඒ කියන්නේ කොහේ හරි අපි අල්ලගෙන කොහේ හරි පැටලිලා. ඒතර මේ හිතේ තියෙන්නේ ඔන්නේ උපේක්ෂාව. අපි ගෙනහිල්ලා අපිව යොමු කරන්නේ ඔන්නේ වගේ ගැඹුරු උපේක්ෂාවකට. ඉතින් ඒකේ රසයක් අපි දාගන්න ගියොත් ඒකට නිකන් මල් වඩම් පලන් දාන්න ගියොත් මල් මාලා දාන්න ගියොත් සුවඳ කුරු ගහන්න ගියොත් මේක රසවත් කරන්න ගියොත් අපිමයි පටලව ගන්න. ඉතින් අපිට සෑහෙන ඉවසීමක් අවශ්‍ය වෙනවා මේ වෙන වෙන දේවල් වලට අපි රැවටෙන්නේ නැතිව මේ ගමන යන්න. ඉතින් ඒකනේ අර මොකද්ද මේ වන්නුපත ජාතකයේද කොහෙද? තියෙන්නේ අර එක්තරා ගමනක් ගැන ප්‍රකාශ වෙන්නේ. බෝධිසත්වයන් වහන්සේයි දේවදත්තයි ඉතින් මේ වෙළඳාමකට යනවා. ඉතින් මේ ගමන දුෂ්කරයි. කාන්තාර ගමනක් තියෙන්නේ. ඉතින් මේ දෙන්න අතර තියෙන තරංගයේදී ඉතින් අරයා ඉදිරිපත් වෙනවා මම තමයි ඉස්සෙල්ලා යන්නේ. මොකද ඉස්සෙල්ලා ගියොත් නේ අපිට බිස්නස් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා යා ඉතින් ඉක්මනටම යනවා. ඉතින් යනකොට මොකද වෙන්නේ? කවුද හම්බ වෙන්නේ? මේ යක්ෂණිය පිරිසක්ලු හම්බ වෙන්නේ නේද? මේ යක්ෂණිය පිරිසක් එනවලු. ඉතින් ඒ අය එන්නේ මේ ලස්සනයි. ඉතින් ඒගොල්ලෝ හොඳට ඇඳ පැළඳගෙන මල් මාලා පැළඳගෙන මේ වතුර ගත්ත මොකද්ද මේ නෙළුම් දණුද කොහෙද අනුභව කරමින් ඉතින් ඒගොල්ලෝ අර නිරූපණය කරනවා මේ වතුර තියෙනවා මේ ඉස්සරහා. තේරුමක් නැහැ මේ මෙච්චර වතුර අරන් ගිහිල්ලා. වතුර මේ ඉස්සරහා තියෙන මේ අපි මේ නාලා මේ කොණ්ඩෙත් කඩාගෙන එන්නේ. වතුර බේරි එන්නේ. ඉතින් හරි රසවත් නේ ඉතින් අනිත් එක මේ ගෑනු කට්ටියනේ ඉතින්. ඉතින් අපිට රැවටෙනවා ඉතින්. හරි ලස්සනයි. ඉතින් වතුරක් තියෙනවා. ආහාරත් මේ අතේ පෙන්නනවා මේ කමින් බොමින් එන්නේ විනෝදමින් එන්නේ. ඉතින් මෙච්චර මේ කෑම ගෙනහිල්ලා වැඩකුත් නැහැ. මෙච්චර වතුර ගෙනහිල්ලා වැඩකුත් නැහැ. ඉතින් කෑම ටිකත් විසි කරනවා අඩු කරනවා ඉතින්. ලේසිනේ එතකොට යන්න. වතුර ටිකත් ඉවත් කරනවා. තවත් හැල්ලුයි. ඉතින් යනවා. ඔක්කොම ඉවරයි. ඔක්කොම විනාසයි. ඒ නිසා අපිත් මේ යන ගමනේ අපිට මගදී මොන යක්ෂ රාක්ෂණියෝ හම්බෙන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒ අය හරි හොඳයි වගේ තමයි පේන්නේ. හරිම ලස්සනයි. ඉතින් මිහිරි වදන් තමයි කතා කරන්නේ. ලස්සන රූප තමයි පේන්නේ. හොඳ සුවඳ විලවුන් තමයි ගල්වන්නේ. හිතට එන අරමුණුත් හරිම හොඳයි. ඉතින් අපිත් ලකුණු දීලා ඒවට රැවටිලා අපිට අර හම්බ වෙච්ච අමාරු පාර අපි මේ බුද්ධිමත්ව ප්‍රඥාවන්තව අරගෙන ගිය ආහාර ටික ඒ අපි තුල තිබිච්ච අවබෝධය අපි අත්හැරලා දාලා අර පෙනිච්ච දෙයකට ඒ විචූර්ණ දෙයකට සරුවපිත්තල දෙයකට අපි අහු වුණොත් ඔන්න මාර්ගෙන් පිටපයින්නවා. ඒ නිසා මේ විපස්සනා මාර්ගයේදී මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක් කියලා එහෙම ප්‍රකාශ වෙනවා. එතකොට මෙන්න මේ මග නොමග හඳුනා ගැනීම අතිශය වැදගත්. මාර්ගය කියන එක එක අතකින් හරි ඇල්වතුර වගේ ගතියක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒකේ නෑ විචූර්ණ. ඒකේ නෑ බොරු ඇස්බැඳුම්. ඒකේ නෑ උඩ යන ඒවා, ඒකේ නෑ රස් විහිදෙන ඒවා. ඒකේ තියෙන නිකන් අවබෝධය මත පදනම් කරගෙන, නුවණ මත පදනම් කරගෙන යන අහිංසක ගමනක් තියෙන. ඒතර ඒ ගමනට අපි තන නොදී අපි මේ ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වුණොත්, පේන එළිය ආදී ලස්සන දේවල් වලට රැවටුනොත්, Tamanටම දැනෙන යම්කිසි සුඛ ආස්වාදයකට රැවටුනොත්, එතන අපි නතර වුණොත්, ඒක අපි අපේ භාවනාවේ අභිප්‍රාය කරගත්තොත් මග නතර වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ගාථාවේ අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ අපේ හිතේ ගොඩනැගෙන මේ විවිධාකාර කතන්දර ගෙතීම්, වටවලල්ලේ යෑම්, ප්‍රපංච කිරීම මේ හැම දෙයක්ම හැබැයි හොඳට හොයාගෙන ගියොත්, මුලට බලාගෙන ගියොත්, යෝනිසෝ මනසිකාරයක් යොදාගෙන ගියොත් මතුවෙන්නේ අන්න අර මේ හිතට ආව පුංචි සංඥාවක්. එක්ක ඇහිච්ච දෙයක්, නැත්නම් පෙනිච්ච දෙයක්, නැත්නම් නාසයෙන් දැනෙච්ච ගඳක් සුවඳක්, දිවට ආපු රසයක්, කයට දැනෙච්ච ස්පර්ශයක්, නැත්නම් හිතින්ම හදලා දීපු පුංචි සංඥාවක්. ඕක මත තමයි අපි ගොඩනගලා තියෙන්නේ. ඕක මත තමයි අපි දේවල් ආරූඪ කරගෙන තියෙන්නේ. ඕක මත තමයි අපි ඔක්කොම නටලා තියෙන්නේ. ඉතින් ඒ ටික කරන්නේ නැතිව අපිට ඉන්න පුළුවන් නම් මේක හුදෙක් සංඥාවක් පමණයි කියන තැන. අපි නුවණින් දකින්න පුළුවන් නම් එහෙමනම් අපිට ඒ සංඥාවෙන් ගැලවෙන්න පුළුවන්. මෙතන වතුර නෙමෙයි මිරිඟුවක් තියෙන්නේ කියලා නුවණින් දකින්න පුළුවන් නම් අන්නේ සංඥා ඉවත් වේවි. අපි ඒකට පණ නොදී ඉඳීවි. ආපු විදිහට මේ සංඥාව හිතින් යාවි. නැවතත් හිත පිරිසුදු වේවි. අර පුවක් ගෙඩියක් වටුනහම
හොඳට නිශ්චලව තිබිච්ච ජලාශයේ රැල්ලක් ඇති වෙලා ඒක රැල්ල නිකන් ආයි සංසිඳලා යනවා. ආයි තැම්පත් වෙනවා. අන්න ඒ වගේ අපේ හිතත් අර ආපු සංඥාව සංඥා වශයෙන් හඳුනගෙන ඒක බැහැර කරා නැවතත් තැම්පත් වුණා. එහෙනම් මෙන්න මේ වගේ දර්ශනයක් මෙන්න මේ ගාථාව තුළ අන්තර්ගත වෙනවා. ඒතකොට සෑහෙන ගැඹුරකින් බුදුරජාන් වහන්සේ මේ අපේ හිතේ අපි ඇති කරගත යුතු නුවණින් හදාගත යුතු පවත්වාගත යුතු ඒ උපාදාන වලින් තොර කිසිවක් ඇසුරු නොකරන කිසිවක් නිරූපණය නොවන කොහේවත් පිහිටාගත්තේ නැති සාමාන්‍ය සංඥා නිරූපණය නොවන ඒ වගේම අවුල් වෙච්ච සංඥා මට්ටමකුත් නොවන අසඤ්ඤයි කියලා මේ දත් මිටි කාගෙන සමාධියකින් යටපත් කරගෙන ඉන්න තත්වයකුත් නොවන ඕනනම් සාමාන්‍ය ප්‍රകൃතියටත් යන්න පුළුවන් කමකුත් තියෙන තත්වයක් ගැන විස්තර කරනවා. එහෙනම් අන්න ඒ බඳු තත්වයක් තමයි එහෙනම් මේ බුදුරජාණන් වහන්සේලා අගය කළා තියෙන්නේ. ඒ බඳු තත්වයකදී මේ නාම රූප නිරූපණයක් නොවන බව ප්‍රතිබිම්බ නිරූපණය නොවන බව චිත්‍රපටියක් නොහැදෙන බව ප්‍රඥා ආලෝකයේ තුල පිහිටා සිටීම නිසා ප්‍රඥා ආලෝකයේ නිරන්තරයෙන් ලැබීම නිසා අර ප්‍රොජෙක්ටර් එකකින් එන ප්‍රතිබිම්බ වලට අහු නොවි ඉන්න පුළුවන්කම මේකේ ප්‍රකාශ වෙනවා. ඒ නිසා අපිට අර ඒ උපමාවට නැවත නැවත යොදලා බලන එක හරි වටිනවා. ඒකයි මම මේ නැවත නැවත ඒ උපමාව මතක් කරන්නේ අපිට අපේ හිතේ තත්වයයි මේ චිත්‍රපටි උපමාවයි. දාලා නැවත නැවත හිතලා බලන්න. මොකද්ද මේ කතා කරන ප්‍රතිබිම්බය? නිරූපණය වෙන ජවනිකාව? මොකද්ද මේ කතා කරන තිරය? මොකද්ද මේ ප්‍රකාශ වෙන සූර්යාලෝකය? මොකද්ද මේ කතා කරන අන්ධකාරය? ඒක අපි මේ පැත්තට ගලප ගත්තොත් ප්‍රතිබිම්බය කියලා කියන්නේ නැත්නම් ජවනිකාව කියලා කියන්නේ නාම රූපය. තිරය කියලා කියන්නේ විඥාණය. ඊට පස්සේ අන්ධකාරය කියලා කියන්නේ අවිද්‍යාව. ඒකට පතිත වෙච්ච සූර්යාලෝකය කියලා කියන්නේ ප්‍රඥා ආලෝකය නැත්නම් විපස්සනා ආලෝකය නුවණ විද්‍යාව. යම් අවස්ථාවකදී අපේ හිතේ විද්‍යාවක් පහළ වෙලා තියෙනවා නම් සංස්කරණ සිද්ධ වෙන්න බෑ. ඒ බඳු මට්ටමකදී විඥාන තිරේ නාම රූපයක් පිළිඹු වෙන්න බෑ. එවනම් ස්පර්ශ සිද්ධ වෙන්න බෑ. ඒ කියන්නේ ඉස්සරහට දැන් ඔය ඔක්කොම ටික එතෙන්දී නිෂේධනය වෙලා යනවා, වැළකීලා යනවා. එහෙමනම් ඒ බඳු හිතක මෙන්න මේ කියන ಗುಣ ප්‍රකාශ වෙන්න ඕනේ. සාමාන්‍ය සංඥා මට්ටම් තියෙන්න බෑ. විසඤ්ඤ වෙලා විකෘති වෙච්ච මට්ටම් තියෙන්න බෑ. ඊළඟට ලොකු සමාධියකින් හිර කරගෙන සිටීමක්, දත් මිටි කාගෙන සිටීමක් එහෙම දෙයක්වත් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වගේමයි ඕන වෙලාවකදී ආයේ ඕන්නම් මේ කවුද මේ කතා කරන්නේ, මේ මොකක්ද ඇහෙන්නේ කියලා ඒක හඳුනා ගන්න පුළුවන් තරමට මේක හරි ප්‍රකෘති. ඔන්න වගේ තත්ත්වයක් එහෙනම් අපි තේරුම් ගන්න නුවණින් වටහා ගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.